පේනවා සර්. පේනවා. right okay එතකොට දෙවැනි ප්‍රසන්ටේෂන් එක හැටියට මේ විදිහට සෙන්ට්‍රල් බැංක් ඔෆ් ශ්‍රී ලංකා කියලා මේ අලුත් ස්ලයිඩ් එකක් මම දැම්මා ඒක ඔබට පේනවද? ඔව් සර් පේනවා. right ඊළඟට මේ PDFs උත් ඔබට පේනවා කියලා මම හිතනවා. ඔබ ගාව තියෙන එක. හරි නේද? හරි right okay. එමුනම් අපි පටන් ගමු. මම හිතන්නේ අපි නැවැත්තුවා ගිය සතියේ පාඩම සම්පූර්ණයෙන්ම අපිට ක්ලියර් කරගන්න බැරි වුණා. අපි නැවැත්තුවේ විද්‍යුත් මුදල් වල නේද? අපි කතා කරගෙන ආවා විද්‍යුත් මුදල් වල නේද? අපි නැවැත් විද්‍යුත් මුදල් කරාද? ඔයගොල්ලන්ගේ මතකේ කොහොමද? හරි අපි රීකැප් කරගෙන යමු. මට මතක හැටියට අපි විද්‍යුත් මුදල් කියන තැන තමයි නැවැත්තුවේ. ඒකට අපි කතා කරගෙන ආවා භාණ්ඩ හා සේවා හෝමාරු ක්‍රමය හෙවත් බාටා ක්‍රමය. ඊළඟට කතා කරා මේ මුදල් වල විකාශය. ඊළඟට අපි කතා කරන්න පටන් ගත්තා ආඥාපති මුදල් සම්බන්ධයෙන්. ඒකට ආඥාපති මුදල් කියන එක එහෙම නැත්නම් ෆියට් කරන්සි කියන එක අපි කිව්වා යම් රජයක් විසින් නීති රීති මගින් මුදල් ලෙස භාවිතය සඳහා බලය ලබා දෙන ව්‍යවහාර මුදල් අපි ආඥාපති මුදල් ලෙස හඳුන්වනවා කියලා. එතකොට මේ අපි අද වර්තමානයේ භාවිතා කරන කාසි හා නෝට්ටු මේ ආඥාපති මුදල් ගණයට තමයි වැටෙන්නේ. දැන් ඒවයේ අර කලින් භාණ්ඩ මුදල් වල වගේ නයිසර්ගික වටිනාකමක් නැහැ. දැන් අපි 5000 කොලයක් ගත්තා කියලා ඒ කොලේ අපිට 5000ක් වටින්නේ නැහැ. නමුත් ඉස්සර රන් කාසියක් ගත්තොත් ඒ රන් කාසියේ නයිසර්ගික වටිනාකමක් තිබ්බා. ඔබට ඒට මේ මුදලට අදාළ රන් ප්‍රමාණයක් ඒ රන් කාසියේ තිබුණා. ඉතින් එහෙම දෙයක් නැහැ. ඒ වගේම රන් මිනුම් ක්‍රමයේ වගේ මේ මුදල් යම්කිසි වත්කමකට ඈඳලා එහෙම නැත්නම් වත්කමකට සම්බන්ධ කරලත් නැහැ. දැන් අපි රන් මිනුම් ක්‍රමයේ දැක්කා යම් මුදල් රන් වලට සම්බන්ධ කරලා තිබ්බා. ඒකට ඔබට පුළුවන් ඔබේ මුදල් දීලා ඊට සමාන රත්රන් ප්‍රමාණයක් ඉල්ලා සිටින්න. දැන් වර්තමානයේ මේ ෆියට් කරන්සි වල ආඥාපති මුදල් වල එවැනි දෙයක් දක්නට ලැබෙන්නේ නැහැ. මේ මුදල් වලට බලය සම්පූර්ණයෙන්ම ලැබෙන්නේ රජය විසින් නිකුත් කරන නීති රීති මගින් සහ රාජ්‍ය බලය හරහා තමයි එයට බලය ලැබෙන්නේ. එතකොට අපි කතා කරා නෛතික ටෙන්ඩරය ගැන. එතකොට නෛතික ටෙන්ඩරය කියලා කියන්නේ යම්කිසි රටක් තුල භාවිතය සඳහා රජය විසින් නීති රීති මගින් බලය ලබා දී තිබෙනා වූ කරන්සි යුනිට් එක. එතකොට ශ්‍රී ලංකාවේ අපි කතා කරා එය ශ්‍රී ලංකා රුපියල් නේ ශ්‍රී ලංකා රුපියල්. එතකොට 1949 අංක 58 දරන මුදල් නීති පනත මගින් ලංකාවේ නෛතික ටෙන්ඩරය හැටියට හඳුන්වා දෙනවා ශ්‍රී ලංකා රුපියල්. එතකොට ශ්‍රී ලංකා රුපියල් වලින් තමයි ලංකාව තුල අපි සියලු ගනුදෙනු කරන්නට ඕනේ. වෙනත් කරන්සි එකකින් එහෙම නැත්නම් ඩොලර් වලින් යූරෝ වලින් අපිට ගනුදෙනු කරන්නට අවශ්‍ය නම් ඒ සඳහා විශේෂ අවසරයක් අපි ලබාගත යුතුයි. එතකොට මම හිතනවා අපි මේ ගැන කතා කරා. ඊළඟට අපි මේකට පැහැදිලි උදාහරණයක් ගෙනාවා. ඉන්දියාව විසින් 2016 දී තමන්ගේ රුපියල් 10 නෝට්ටු සහ 500 නෝට්ටු බෑන් කරා. දැන් මේක හොඳම උදාහරණයක්. මේ බෑන් කරපු වෙලාවේ ඒ කරන්සි නෝට්ටු ඔබ අරන් ගිහලා මාරු කරගන්න ඕනේ. එතකොට මාරු කරගද්දී ඔබට ඒවා ඒ වත්කම් හෙළිදරව් කරන්න සිද්ධ වෙනවා. එතකොට යම්කිසි පුද්ගලයෙක් ගාව අපි භාවිතය කියන්නේ කළු සල්ලි කියලා. ඒ කියන්නේ යම්කිසි වංචාවල් වලින් වැරදි ක්‍රියාමාර්ග වලින් හොයාගත්ත මුදල් තිබ්බනම් ඌට ඒවා මාරු කරගන්න බෑ. දැන් මේක බෑන් කරාට පස්සේ මේ මුදල් වෙන නෝට්ටු වලට මාරු කරගත්තේ නැත්නම් ඒක නිකම්ම කොළ කෑල්ලක් බවට පත් වෙනවා අදාළ දවසකින් පස්සේ. මාරු කරගන්න දීලා තියෙන පීරියඩ් එක පැන්නට පස්සේ ඒක නිකම්ම කොළ කෑල්ලක්. ඒතකොට මේ ෆියට් මනි වල ලක්ෂණය මේකයි. මේකට රජය විසින් බලය දීලා දිනවා. ඒ බලරහිත කරොත් එහෙම ඒ නිකම්ම කොළ කෑල්ලක් බවට පත් වෙනවා. නමුත් රන් කාසියක එහෙම වෙන්නේ නැහැ. රන් මිනුම් ක්‍රමෙදිත් එහෙම උනේ නැහැ. right එතකොට මේකේ මේ ෆියට් කරන්සි සිස්ටම් එකේ තියෙන ප්‍රධාන වාසියක් හැටියට අපි හඳුනගත්තා රජයට අවශ්‍ය වෙලාවට කැමැති පරිදි මුදල් නිකුත් කිරීමට හැකියාව තියෙනවා. දැන් රන් කාසි නිකුත් කරන්න රන් ඕනේනේ. ඒතකොට රන් සප්ලයි එක මත ඩිපෙන්ඩ් වෙනවා රන් කාසි සප්ලයි එක. right එතකොට රන් මිනුම් ක්‍රමයේත් ඔබට තිබෙනා වූ රත්රන් ප්‍රමාණයට සාපේක්ෂව තමයි මුදල් නිකුත් කරන්නට ඕනේ. එහෙමනම් රත්රන් ප්‍රමාණය වැඩි කරගත්තේ නැත්නම් මුදල් නිකුත් කරන්න බෑ. නමුත් දැන් මෙතනදී එහෙම ගැටලුවක් නැහැ. මෙතනදී ඔබට පුළුවන් මුදල් print කරලා නිකුත් කරන්න. නමුත් අපි දන්නවා එහෙම අපි ඉවක් බවක් නැතුව මුදල් නිකුත් කරන්නේ නැහැ. ඒ තුලින් වෙනත් ආර්ථික ගැටලු ඇති වෙන නිසා නිකුත් කරන්නේ ශුද්ධ දේශීය හා විදේශීය වත්කම් මත පදනම් වෙලා ඒක අපි ඉගෙන ගමු අද ලෙසන් එකේදී ඉදිරියට යනකොට. එතකොට අපි ඊළඟට කතා කරා මුදල් කියන්නේ මූල්‍ය වත්කමක් කියලා. ඒ මහා බැංකුවේ වගකීමක් කියලා අපි කතා කරා.
ඒකට අපි මේ මුදල් නෝට්ටුවක ලක්ෂණ අපි කතා කරා. ඊළඟට මුදල් කියන්නේ මොකක්ද කියන එක අපි කතා කරා. රයිට්. ඊළඟට මුදල් වල කාර්යයන් අපි කතා කරා. මම හිතන්නේ මේක අපි සාකච්ඡා කරා ගිය පාර. මේ මුදල් වල කාර්යයන් සාකච්ඡා කරලා ඊළඟට සාර්ථක මුදලක ලක්ෂණ වලට අපි ආවනේ. ඒක සාර්ථක මුදලක ලක්ෂණ වලදී අපි කිව්වා පොදු පිළිගැනීමක් තිබිය යුතුයි. ඒක ලංකාවේ මුදල් සාර්ථක මුදලක් වෙන්න නම් ලංකාවේ ඕනම තැනක ඕනෑම ගමක ඕනෑම නියංගමක මේ මුදල් භාවිතා කරලා ගණන්දුණු කරන්නට පුළුවන් වෙන්න ඕනේ. මිනිස්සු එක පොදුවේ පිළිගන්නට ඕනේ. එහෙම නැති වුණොත් මේ මුදල් අරන් ගිහලා ඔබට ගණන්දුණු කරන්න බැරි නම් ඒක සාර්ථක මුදලක් වෙන්නේ නැහැ. ඊළඟට අපි කිව්වා වටිනාකම ස්ථායී වෙන්න ඕනේ කියලා. ඒතර අපි මුදලේ වටිනාකම මනින්නේ කොහොමද කියලා අහුවම අපි කලින් කතා කරා මුදලේ වටිනාකම මනින්නේ ඒ මුදලින් මිලදී ගත හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය මත කියලා. අපි ඒකට වචනයක් හඳුනාගත්ත මොකද්ද? මුදලේ ක්‍රය ශක්තිය. එතකොට මේ මුදල අපි විශ්වාසයෙන් පිළිගන්න නම් අපිට හම්බෙන මුදල් වල වටිනාකම දිනෙන් දින අඩු වෙලා විනාශ වෙලා යන්නේ නැතුව යම්කිසි ස්ථාවර මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට අපිට අද ලැබෙන මුදල් වලින් ගන්න පුළුවන් භාණ්ඩ සේවා ප්‍රමාණය එකපාර හෙට වෙනස් වෙන්න බෑ. හෙට අඩු වුණොත් ඒක එතකොට අපි මේ මුදල් වල වටිනාකමක් නෑ. අපි කැමති නෑනේ වටිනාකම අඩු වෙන දෙයක් අපි රැස් කරන්න කැමති නෑනේ. අපි එහෙම වත්කම් තියාගන්නේ නෑනේ. ඒ නිසා එතකොට මිනිස්සු මුදල් ගැන විශ්වාසය නැති වෙනවා. එහෙනම් වටිනාකම ස්ථායී තිබීම වැදගත්. ඊළඟට දුර්ලභ වෙන්නට ඕනේ. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාව තුල මුදල් නිකුත් කිරීමට හැකියාව තියෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට විතරයි. දැන් ඔබටයි මටයි මුදල් නිකුත් කරන්න හිතුනොත් එහෙම අපිට පුළුවන් ළඟම තියෙන බන්ධනාගාරයේ කාලය ගත කරන්න. මොකද ඒක දඬුවම් ලැබෙ හැකි වරදක් නේ. එතකොට ඔබට බෑ, ඔබටත් බෑ, මටත් බෑ මුදල් නිකුත් කරන්න. මුදල් නිකුත් කරන්න පුළුවන් ශ්‍රී ලංකා මහා බැංකුවට විතරයි. එතකොට මේ දුර්වලභ වුණේ නැත්තම් අපි මුදල් වලට වටිනාකමක් දෙන්නේ නැහැ නේ. අපිට පුළුවන් ඕන දෙයක් ඒක ගිහලා හොයාගන්න. දැන් උදාහරණයකට සිප්පි කටු මුදල් ඇටියට භාවිතා කරොත් ඔබ මොකටද සිප්පි කටු වලට මාන්සින? ඔබම ගිහිල්ලා වෙරළෙන් ඇහිදන් එනවනේ. එතකොට එහෙම දුර්ලභ බවක් නැත්තම් මිනිස්සු මුදල් පිළිගැනීම සහ එයට වටිනාකමක් දෙන්නේ නැහැ. ඊළඟට තනින් තනට ගෙන යා හැකි බව වැදගත් වෙනවා. භාණ්ඩ මුදල් මතකද? රන් කාසි, රිදේ කාසි වගේ දේවල් මේවා හුඟක් බරයි. දැන් මේවා තැනක ඉඳලා තව තැනකට ගෙනියන්න අස්ස කරත්තවල එහෙම ගෙනියන්න ඕනේ. එතකොට ඉතින් රොබින් හුඩ්ලා වගේ අය මගදී පැහැර ගන්න පුළුවන් නේ. ඉතින් එහෙම වුණාම හරි ප්‍රශ්න. ඉතින් ඒ නිසා මේ තැනින් තැනට ගෙන යාම පහසු නැත්තම් ඒ මුදල් මිනිස්සු මිනිස්සුන්ට පිළි අරගෙන භාවිතා කරන්න හරි අමාරුයි. දැන් හිතන්නකෝ අපි ගාව තියෙන්නේ ලෝහමය බර කාසි කියලා. ඒකට අපි කොහොමද පර්ස් වල දාගෙන යන්න බෑ. ඒතකොට ලොකු මුදලක් ගෙවන්න ඕන නම් අපි ලොකු පෙට්ටියක් බර පෙට්ටියක් අරන් යන්න ඕනේ. මේ කරත් එක දාගෙන හරි ලොකු වාහනයක. ඒක හරි අපහසුයි නේ. ඒ නිසා මේ මුදල් කියන එක ඉතා සැහැල්ලු තැනින් තැනට ගෙන යා හැකි දෙයක් බවට පත් වෙන්නට ඕනේ. ඒකට අපි දන්නවා මේ කාසියා නෝට්ටු අපි අද භාවිතා කරන ඒවා පර්ස් එක දාගෙන යන්න පුළුවන්. සෑහෙන ප්‍රමාණයක් දාගෙන යන්න පුළුවන්. ඒක හරි වැදගත් මුදල ගණන්දුණු සඳහා සාර්ථකව කාර්යක්ෂමව භාවිතා කරන්නට. ඊළඟට වැදගත් වෙන දේ තමයි කල් පැවැත්ම. ඒකට අපි මුදලක් ගත්තම අපි පර්ස් වල මුදල් ටිකක් කාලයක් පවතිනවා. right අපි අතින් අත මාරු වෙනවා මුදල්. ඉතින් එතකොට මේවා දිය වෙලා ගියොත් මේවා විනාශ වුණොත් ඉක්මනට ඒ මුදල් භාවිතා කරන්නට මිනිස්සු පසුබට වෙනවා. right ඒ කරදරකාරී දෙයක් වෙනවා. ඒ නිසා මුදල් කියන එක රැස් කරලා කාලයක් තුල ගණන්දුණු කරන්නට තියාගන්නට පුළුවන් වෙන්නට ඕනේ. ඊළඟට දේ තමයි මේ යම්කිසි මුදලක් සාර්ථකව මිනිස්සු පිළිගන්න නම් බෙදිය හැකි බව වැදගත් වෙනවා. ඒක කුඩා ගණන්දුණු පවා සිදු කරන්න පුළුවන් වෙන්නට ඕනේ. ඊළඟට අපි කිව්වා පහසුවෙන් හඳුනා ගන්නට පුළුවන් වෙන්නට ඕනේ කියලා. පහසුවෙන් හඳුනා ගන්නට තමයි අපි දන්නවා මහ බැංකුව අලුත් නෝට්ටුවක් නිකුත් කරොත් ඇඩ්වර්ටයිස්මන්ට්ස් දානවා. මේ ඒ පිළිබඳ පුවත්පත් වල දැනීම් පළ කරනවා, ටීවී එකේ යනවා, රේඩියෝ එකේ යනවා. ඊළඟට මහ බැංකුව වෙබ්සයිට් එකට ගියොත් ඔබට ඒ මුදල් නෝට්ටු වල ලක්ෂණ සියල්ල පබ්ලිෂ් කරලා තියෙනවා. ඒතකොට මම ගිය පාර ඒ ලින්ක්ස් මම හිතන්නේ ෂෙයා කරා. එතකොට එහෙමනම් මේ තව දෙයක් තමයි මුදල් විශ්වාසයෙන් පිළිගැනීමට අවශ්‍ය වෙන සාධක. මේවා අපි කතා කරා. ඊළඟට මුදලේ අගේ හේවත් මුදලේ ස්ථායීතාවය ගැන කතා කරා. right ඊළඟට උද්දමනය ගැන අපි කතා කරා. ඒතර උද්දමනයේ ලක්ෂණ සහ ඒවායේ කාර්යයන් අපි තව ඉදිරියට කතා කරමු. ඊළඟට අපි ආවා ඇඟවුණු මුදල් ගැන කතා කරන්න.
ඒතකොට ඇඟවුණු මුදල් වල ප්‍රධාන දේ හැටියට අපි හඳුනාගත්තේ ඇඟවුණු මුදල් මුදලේ ඇතැම් කාර්යයන්. හැමදේම කරන්නේ නැහැ කියලා අපි කිව්වනේ. කාර්යයන් අපි හතරක් හඳුනාගත්තනේ. හැම කාර්යයක්ම කරන්නේ නැහැ. ඇතැම් කාර්යයන් ඇතැම් පුද්ගලයන් මත සමග සිදු කරනවා. එතකොට ඊළඟ එක තමයි මේ මුදල් ඒවා පිළිගන්නා වූ සීමිත පිරිසක් අතර විතරයි භාවිතා කරන්නට පුළුවන්. සාමාන්‍යයෙන් අපේ කාසි හා නෝට්ටු වගේ හැමෝ එකම පාවිච්චි කරන්න බෑ. ඒතර උදාහරණයක් ගැන අපි ගත්තේ ක්‍රෙඩිට් කාඩ්. ඒතර ක්‍රෙඩිට් කාඩ් පතෙන් අපිට ගිහිල්ලා කාගිල්ස් එකෙන් බඩු ගන්න පුළුවන් වුණාට අපේ හන්දියේ කඩේට ගිහිල්ලා අපිට බඩු ගන්න බෑ. සමහරකට ඕන් ගාවේ ෆැසිලිටි එක නැහැ. ඒතකොට ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කරන්න පුළුවන් ඔබට සුපර් මාකට් එකේ. නමුත් ඔබට හන්දියේ කඩේ මුදලාලිගෙන් එය භාවිතා කරලා ගනුදෙනු කරන්න බෑ. රයිට්. එතකොට මේ ඇඟවුණු මුදල් වල ලක්ෂණ ප්‍රධාන ලක්ෂණ දෙකක් තිබ්බා. මොකද්ද? මුදලේ සියලුම කාර්යයන් කරන්නේ නැහැ. දෙවෙනි එක තමයි ඒවා පිළිගන්නා වූ සීමිත පිරිසක් අතර පමණයි භාවිතා කරන්නට පුළුවන් වෙන්නේ. ඊළඟට අපි ආවා මුදල් පරිණාමයේ ඉදිරි අවධිය වන විද්‍යුත් මුදල් වලට. එතකොට විද්‍යුත් මුදල් වලදී අපි කතා කරා විද්‍යුත්මය ලෙස මුදලේ වටිනාකම ගබඩා කර තබාගෙන විද්‍යුත් උපකරණ භාවිතයෙන් ගනුදෙනු කටයුතු සඳහා එම වටිනාකම යොදා ගන්නා උවමාරු කරගන්නා ක්‍රමවේදයක් විද්‍යුත් මුදල් ලෙස හැඳින්වේ කියලා. right. ඒතකොට මෙහිදී ව්‍යවහාර මුදල් වල වටිනාකම විද්‍යුත්මය ලෙස පරිගණක පද්ධති ඉලෙක්ට්‍රොනික උපකරණ තුල ගබඩා කොට එම වටිනාකම භෞතික භාණ්ඩ හා සේවා මිලදී ගැනීම සඳහා උවමාරු කිරීම සිදු කරයි. දැන් එතකොට මොනවාද උදාහරණ? අපිට ගන්නට පුළුවන් උදාහරණ හැටියට ණය කාඩ්පත්, ඉලෙක්ට්‍රොනික පසුම්බි වගේ දේවල්. දැන් අපි ගමුකෝ පෙරගෙවුම් කාඩ්පතක්. දැන් පෙරගෙවුම් කාඩ්පතක අපි මොකද කරන්නේ? අපි ගිහිල්ලා මුදල් තැන්පත් කරනවා කාඩ්පතට. ඊට පස්සේ අපිට පුළුවන් ඒ කාඩ්පත අරන් ගිහිල්ලා ගනුදෙනු කරන්න. ගනුදෙනු කරන්න පුළුවන්. එතකොට අපි මොකද කරේ? අපි ගාව තිබ්බ ව්‍යවහාර මුදල් ඉලෙක්ට්‍රොනික ලෙස ගබඩා කරා පෙරගෙවුම් කාඩ්පත තුල. ඒකේ චිප් එකේ අපි ගබඩා කරා. එතකොට මේ ඉලෙක්ට්‍රොනික ගබඩා කර මුදල් අපි ඉලෙක්ට්‍රොනික උපකරණ භාවිතයෙන් ගනුදෙනු සඳහා භාවිතා කළා. ඒ සේම් තින් වෙනවා අපි මොබයිල් ඇප් වලින් ගෙවද්දී. එතකොට ඉලෙක්ට්‍රොනික ලෙස මුදල් ගබඩා කරනවා. ඊළඟට ඔයා මොබයිල් ඇප් එකෙන් පේමන්ට් එක කරනවා e-wallet එකක් පාවිච්චි කරලා. ඊළඟට ඔබට පුළුවන් ඉලෙක්ට්‍රොනික ලෙස ගබඩා කරන්න ඔබේ මුදල් බැංකු ගිණුම් වල. ඒ බැංකු ගිණුම් වල ඇති මුදල් භාවිතා කරලා ඔන්ලයින් අන්තර්ජාලය හරහා ඔබට පුළුවන් ගනුදෙනු කරන්න. දැන් මෙතනදී මොකද වුනේ? ඔබේ ව්‍යවහාර මුදල් ඔබ ගාව තිබෙනා වූ මුදල් ඔබ විද්‍යුත්මය ලෙස ගබඩා කිරීම සිද්ධ කරා. නේ? විද්‍යුත්මය ලෙස ගබඩා කිරීම සිද්ධ කරා. ඒ ගබඩා කරපු මුදල් ඊළඟට ඔයා විද්‍යුත් උපකරණ භාවිතයෙන් ගනුදෙනු සඳහා යොදාගත්තා. නේ? එතකොට ඔබ ගාව මුදල් තිබ්බා. එම මුදල් ඔබ තැන්පත් කරලා ඔබ කාඩ් එක එහෙම නැත්නම් e-wallet එහෙම නැත්නම් ඉලෙක්ට්‍රොනික රෙකෝඩ් එකක් හැටියට සකස් කරගත්තා. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට තැන්පත් කරා. ඊළඟට එම තැන්පත් කරපු විද්‍යුත් මුදල් ඔබ අන්තර්ජාලය හරහා එහෙම නැත්නම් ජංගම දුරකථන භාවිතයෙන් QR code POS වගේ දේවල් පාවිච්චි කරලා ඔබ ගනුදෙනුව සිද්ධ කරා. එතකොට ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් හරහා ඔබ ගනුදෙනුව සිද්ධ කරා. එතකොට එහෙමනම් ඔබට තේරෙනවා ඇති මේ විද්‍යුත් මුදල් වල ඩෙෆිනිෂන් එක අපි කිව්වා විද්‍යුත්මය ලෙස මුදල් මේ වටිනාකම ගබඩා කර තබාගෙන. එතකොට ඔබ ගාව තියෙනවා මුදල් සාමාන්‍යව භාවිතා කරන කාසි හා නෝට්ටු. මෙතනදී ඔබ ඉලෙක්ට්‍රොනික රෙකෝඩ් එකක් හැටියට විද්‍යුත් මේ ලෙස ඒ වටිනාකම ගබඩා කරනවා. විද්‍යුත් උපකරණ භාවිතයෙන් නේ POS machines එහෙම නැත්නම් අන්තර්ජාලය භාවිතා කරලා කම්පියුටර්ස් භාවිතා කරලා ගනුදෙනු සඳහා එම වටිනාකම යොදා ගන්න. මොන වටිනාකමද? ඔබ ගබඩා කර විද්‍යුත්මය ලෙස ගබඩා කර වටිනාකම. right? හෝමාරු කර ගන්න ක්‍රමවේදයක්. right? ඒතකොට කොහොමද මේක යන්නේ? පරිගණක පද්ධති ඉලෙක්ට්‍රොනික උපකරණ වගේ දේවල් තුල ගබඩා කරලා තමයි ඔබ භාවිතාව සිදු කරන්නේ. right. එතකොට විද්‍යුත් මුදල් භාවිතයේ වාසි මොනවාද? මොනවාද තියෙන වාසි? දැන් අපිට මේක හරි සරලයි. මේවා මේ ලොකුවට පාඩම් කරන්න ඕනේ නැහැ. පළවෙනි එක තමයි භෞතික මුදල් අරගෙන යන්න ගියොත් අපිට සෑහෙන්න
වෙහෙසක් දරන්නට සිද්ධ වෙනවා. මොකද අපි හිතමුකෝ ඔබට මිලියන 10ක් විතර ගෙවලා sorry අපි හිතමු මිලියන 10ක් විතර ගෙවලා ඔබ වාහනයක් ගන්න යනවා කියලා. දැන් ඔබ මේ මුදල් ටික අරන් යන්නේ කොහොමද? ඔබට සිද්ධ වෙනවා ලොකු පෙට්ටගමක් අරගෙන ඒකට දාගෙන සූට්කේස් එකක් දාගෙන ඒකට ආරක්ෂාව දීලා මේක ඉතා බයෙන් මුදල් අරන් යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒකට ඔබ shopping කරන්න යන්න ඕන නම් ඔබට සිද්ධ වෙනවා රුපියල් 25000ක් විතර සක්කු දාගෙන යන්න. දැන් මේ සක්කු දාගෙන යනකොට මේක හොරහතුර පැහැර ගන්න පුළුවන්. ඉතින් මේකේ ටිකක් ඉතා අපහසුයි මේ භෞතික මුදල් භාවිතය. ඒකේ තියෙනවා අකාර්යක්ෂමතාවයක් ඔබ මේ භාවිතා කරද්දී. නමුත් විද්‍යුත් මුදල් ඊට වඩා හරිම පහසුයි ආරක්ෂාකාරී වේගවත්. ඒතකොට ඔබට පුළුවන් ඔබගේ ක්‍රෙඩිට් කාඩ් පත අරන් යන්න ක්‍රෙඩිට් ලිමිට් එකක් එක්ක ගිහිල්ලා පාවිච්චි කරන්න. එතනදී මේ ඔබ පොඩි කාඩ් පතකින් ඔබට පුළුවන් ලක්ෂ 2-3ක ගණනුදෙනු කරන්න. ලක්ෂ 2-3ක ගණනුදෙනු. දැන් ලක්ෂ 2-3ක් භෞතික මුදල් අරන් යන්න ගියා නම් ඔබට සෑහෙන කරදරයක් විඳින්න වෙනවා. නමුත් මෙතනදී ඔබ අරන් යන්නේ කුඩා කාඩ් පතක්. එහෙම නැත්නම් ඔබේ මොබයිල් එකේ e-wallet එක තියෙනවා. e-wallet එකෙන් තමයි ඔබ ගණනුදෙනු කරන්නේ. අතේ කීයක්වත් නැහැ. එතකොට ඔබට ඇවිල්ලා තර්ජනය කරා කියලා ඔබේ පර්ස් එක හොරකම් කරා කියලා කිසිම කෙනෙකුට ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඔබට මේ භෞතික මුදල් භාවිතයට වඩා විද්‍යුත් මුදල් භාවිතය හරිම පහසුයි, ඒ වගේම ආරක්ෂාකාරී, ඒ වගේම වේගවත් නේ. රයිට්. අතන මේ මාරු සල්ලි හොය ගණන් එකතු කර ඉන්න දෙයක් නැහැ. හරියට ඒ මුදල සතේට ඔබට ගෙවන්නට පුළුවන්. ඊළඟ එක තමයි විද්‍යුත් මුදල් භාවිතා කරද්දී ආව concept එක borderless transactions. දැන් ඉස්සර අපි ගණනුදෙනු කරේ ලංකාවේ රුපියල් ටික අරගෙන ලංකාව ඇතුලේ විතරයි. ලංකාව ඇතුලේ අපි මේ ලංකාව පුරා ගියේ නෑනේ ගණනුදෙනු කරන්නේ. අපිට ගණනුදෙනු කරන්න පුළුවන් අපේ නගරේ වලට අපේ ගමේ අපේ ගෙවල් පැත්තේ තියෙන shops එක විතරයි. එහෙම නැත්නම් අනික් එක costly නේ. ඔයාට යන්න වෙනවා transport වියදම දරාගෙන ලංකාව වටේ යන්න වෙනවා ගණනුදෙනු කරන්න. ඉතින් අපි එහෙම ගණනුදෙනු කරේ නෑ. ලෝකේ ගැන අපි කොහොමත්ම හිතුවේ නෑ. ලංකාවේ ගණනුදෙනු කරන්න ලංකාව තුලවත් කරගන්න බැරි නම් ලෝකෙ එක කොහොම කරන්නේ? මේ භෞතික මුදල් අරගෙන ඔබ ගණනුදෙනු කරන්න ගියා නම් ඔබට මේ ලෝකයේ ඉන්න ඕනෑම මර්චන්ට් කෙනෙක්ගෙන් බඩු ගන්න, ලෝකයේ ඉන්න ඕනෑම කස්ටමර් කෙනෙකුට භාණ්ඩ විකුණන්න මේ දේ කරන්න ඔබට බෑ. නමුත් විද්‍යුත් මුදල් වල ආගමන එක්ක මේ දේ පුළුවන් වුණා. නේ? ඒකෝට ලෝකයේ ඕනෑම තැනක ඉඳලා ඕනෑම රටක ඕනෑම වෙලාවක ඉඳලා ඔයාට පුළුවන් ගණනුදෙනු කරන්න. දැන් ළඟදී ඔන්න මේ උත්සව කාලේ මම දැක්ක මේ අපේ මේ ආන්ටි කෙනෙක් කියලා කියනවා මට මේ ඇමරිකාවේ ඉන්න මගේ දුව මේ බඩු මල්ලක් එවලා. බලලා ඇමරිකාවේ ඉන්න දුව කොහොමද බඩු මල්ලක් එවන්නේ? අනිත් එක මේ කොවිඩ් වෙලාවේ ලොක්ඩවුන් වෙලාවේ කොහොමද මේ මොකක්ද කරලා තියෙන්නේ? ඇය මේ අපේ සුපර් මාකට් එකක වෙබ්සයිට් එකට ගිහිල්ලා ක්‍රෙඩිට් කාඩ් පතෙන් ගෙවලා ඩිලිවරි එක කරලා තමන්ගේ මේ දෙමාපියන්. ඉතින් දැන් මේවා කරන්න පුළුවන් වෙන්නේ මේ විද්‍යුත් මුදල් තිබ්බොත් විතරයි. වෙන ක්‍රමයකට මේක කරන්න බෑනේ. රයිට්. ඒකෝට අපිටත් දැන් පුළුවන් ඕන වෙලාවක අපේ බෙහෙත් ඕඩර් කරන්න, අපේට කෑම බීම ඕඩර් කරන්න, රයිට්. ඊළඟට මේ අපිට පුළුවන් සුපර් මාකට් වලින් බඩු ඕඩර් කරන්න. දැන් මේ වැඩි අපි මොනවද භාවිතා කරන්නේ? විද්‍යුත් මුදල්. විද්‍යුත් මුදල්. අපි භාවිතා කරනවා කාඩ්පත්, ඉලෙක්ට්‍රොනික කාඩ්පත්, ඊළඟට අපි භාවිතා කරනවා අන්තර්ජාලය, රයිට්. ඊළඟට අපි e-wallets භාවිතා කරනවා නේ, විද්‍යුත් මුදල් පසුම්බි. මේවා භාවිතා කරලා තමයි මේ ගෙවීම් සිදු කරන්නේ. එතකොට අපිට පුළුවන් දැන් එදා මම දන්න කෙනෙක් එයා මේ ලන්ඩන් වල තමන්ගේ දුවට යවනවා මල්. ඒ කොහොමද යවන්නේ? ක්‍රෙඩිට් කාඩ් පතෙන් ගෙවලා. ඉතින් දැන් ඔබට ඒක කරන්න පුළුවන්. ඒකට මේ ලෝකේ අර තියෙන සීමා, දේශ සීමා නිසා ඇති වුණු ආර්ථික බැරියර්ස් කඩාගෙන මෙහි ඉන්න වෙළඳුන්ට වෙනත් රටවල් වල ඉන්නවන්ට භාණ්ඩ හා සේවා විකුණන්නටත් මෙහි ඉන්න ගනුදෙනුකරුවන්ට වෙනත් රටක සිටින්නා වූ වෙළෙන්දෙකුගෙන් භාණ්ඩ හා සේවා මිලදී ගැනීමටත් මේ විද්‍යුත් මුදල් වල ආගමනයත් එක්ක හැකියාව ඇති වුණා නේ, හැකියාව ඇති වුණා. ඒ වගේම දැන් විද්‍යුත් මුදල් භාවිතා කරනකොට අපි දන්නවා මේ අපි කඩේට යන්න ඕනේ නැහැ. දැන් ඉස්සර
ටෙලිෆෝන් බිලක් ගෙවන්න ලයිට් බිලක් ගෙවන්න half day එකක් විතර දාලා යන්න ඕනේ. මොකද ගිහිල්ලා පොලිමේ ඉඳලා අමාරුවෙන් ගෙවලා ඉතුරු සල්ලි බොහොම අමාරුවෙන් හොයාගෙන අපිට එන්න සිද්ධ වෙනවා නේ. ඒකට ඒක ගෙවන තැනට වාහනයක යන්න ඕනේ, ආපහු වාහනයක එන්න ඕනේ. අපිට මුදල් වැය වෙනවා, ශ්‍රමය වැය වෙනවා, කාලය වැය වෙනවා. පෝලිම් වල ඉන්න වෙනවා. රයිට්. දැන් අපි එහෙම කරන්නේ නැහැ. දැන් විදුලි මුදල් භාවිතයත් එක්ක අපිට පුළුවන් අන්තර්ජාලයට ගිහලා කෙලින්ම ඒ වෙබ්සයිට් එකකින් අපේ යුටිලිටි බිල්ස් ගෙවන්න නේ. ලයිට් බිල ගෙවන්න පුළුවන්, වතුර බිල ගෙවන්න පුළුවන්. රයිට්. හරිම පහසුයි. එතකොට අපේ ලයිෆ් ස්ටයිල් එක එහෙම නැත්නම් ජීවිත තත්ත්වය ඉහළ දමන්නට විදුලි මුදල් භාවිතය අපිට උපකාරී වෙනවා නේ. කාලය, ශ්‍රමය අපිට ඉතුරු වෙනවා. එතකොට මේ ඊළඟ තමයි භෞතික මුදල් ගබඩා කිරීම හරිම අපහසු වැඩක්. සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීම. මේ ප්‍රවාහනයත් ඒව අපහසුයි. නමුත් භෞතික මුදල් නැතිව විද්‍යුත් මුදල් පැමිණීම තුළ මුදල් ආරක්ෂාකාරීව ඔබට විද්‍යුත් මේ ලෙස ගබඩා කර තබාගෙන හැකියාව ලැබෙනවා. ඒතකොට ඒ මුදල් සොරුන්ට හොරකම් කරන්නට හැකියාවක් නැහැ. එතකොට මාරු කාසි හොයන්න ඕනේ නැහැ. මාරු කාසි හොයන්න ඕනේ නැහැ. දැන් මම දැක්ක එදා මම කිව්වා දන්නේ නැහැ මේ ෆුඩ් සිටි එක මේ සුපර් මාකට් එක ළමයෙක් එක්ක රණ්ඩු වෙනවා පුද්ගලයෙක් මේ 750ක් දෙන්න කියලා. ඒක කියනවා මගේ 750 මට ඕනේ. ඉතින් මේ ළමයා කියනවා මට 750ක් නෑ. දැන් අර මාසෙට නෑ මට 750 ඕනේ. දැන් මේ ගඳුන කරන්න ඕනේ. ඉතින් මං හිතන්නේ ඕක එතන මොකක් හරි වෙනත් ප්‍රශ්නයක් පදනම් කරගෙන වෙන්නදී ඒ රණ්ඩු වෙන්නේ. නමුත් ඉතින් එතන ඒකත් එක්ක පෙවුන දේ තමයි මේ මාරු කාසි නැතිවීම තුළ ගඳුණු කරන්න අපහසුයි. ඉතින් ඒක විද්‍යුත් මුදල් භාවිතා කරන්න නම් එහෙම වෙන්නේ නැහැ. එහෙනම් ඉතින් කාඩ් එකෙන් හරි සතේට නේ සත දෙක වුණත් හරියට ගන්නවා නේ. ඒකට මේක හරි පහසුයි මේ විද්‍යුත් මුදල් තියෙනකොට. ඊළඟ තමයි ගනුදෙනුකරුවන්ට විද්‍යුත් මුදල් භාවිතා කරපුවම සටහන් තබා ගන්න පුළුවන්. දැන් අපි දන්නවා අපිට සල්ලි හම්බුනාම ඒක වියදම් උනේ කොහොමද කියන්නේ සමහරක් වෙලාවට. ඒතර අපිට සමහර කර පඩි හම්බ වෙනවා. පඩි හම්බ වෙලා ටික දවසකින් අපි කියනවා මේ මොකද උනේ දන්නේ නැහැ. පඩි හම්බුණාද කියලා ආයෙ අහනවා අපි නේ. දැන් හම්බෙලා වියදම් උනේ මොකටද කියලා දැන් අපිට මතක නැහැ. නමුත් අපි විද්‍යුත් මුදල් භාවිතා කරා නම් අපිට ඒ පිළිබඳව සටහනක් තියෙනවා නේ. ඒතර ඔබට පුළුවන් ගිහිල්ලා අන්තර්ජාලයට ගිහිල්ලා බලන්න මම මොනකටද මේ මුදල් ගෙවලා තියෙන්නේ. ඒතකොට මේ පරණ විස්තර ඔබට හොයාගන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් පත භාවිතා කරා නම් මාසයේ අන්තිමට ක්‍රෙඩිට් කාඩ් පතේ ගිණුම් විස්තරය දිහා බලලා ඔබ මොනකටද වියදම් කරලා තියෙන්නේ කියලා හොයාගන්න. ඒතර මේක ඔබට මුදල් කළමනාකරණය කරන්න සෑහෙන්න උදව් වෙනවා. ඒතකොට ස්ටේට්මන්ට් එක දිහා බලලා ඔබට හිතා ගන්න පුළුවන් රයිට් මම කෑමට බීමට මෙච්චර වියදම් කරනවා. මම පෙට්‍රල් වලට මෙච්චර වියදම් කරලා. මම සුපර් මාකට් වලට මෙච්චර වියදම් කරලා. මේ විදිහට ඔබට බලා ගන්න පුළුවන් ඔබ මොන වගේ දේවල් වලටද වැඩිපුර වියදම් කරන්නේ? මොන වගේ තැන් වලින්ද ඔබට වියදම් අඩු කරන්න පුළුවන්? මේ දේවල් ඔබට කරන්නට පුළුවන්. ඒ අනුව මුදල් සාර්ථකව කළමනාකරණය කරන්නට හැකියාව ලැබෙනවා මේ සටහන් තබා ගැනීම තුළ. එතකොට මේ කියන්නෙත් එකම දේ වෙලෙන්දෙකුට ඔබ වෙලෙන්දෙක් නම් ඕනෑම රටක සිටින ගනුදෙනුකරුවෙකුට අන්තර්ජාලයෙන් බාහිර සේවා විකුණන්න පුළුවන්. ඒ වගේම ගනුදෙනුවර විස්තර සටහන් තබා ගැනීමට හරි පහසුයි. ඒ සඳහා ඔබට කාලය ශ්‍රමය වැය වෙන්නේ නැහැ. ඊළඟට වෙලෙන්දෙක් නම් ඔබ වෙලෙන්දාට මාරු කාසි සෙවීමට ඇති අවශ්‍යතාවය අඩු වෙනවා. මුදල් ආරක්ෂාකාරීව ගබඩා කර ගන්න පුළුවන්. දැන් අපි දන්නවා මුදලාලිලා මේ පොඩි සේප්පු අරගෙන අර තමන්ගේ ලාච්චුව පිරෙනකොට ටක් ගාලා අර සේෆ් එකට දාලා වහලා දානවා. ඇයි හදිසියෙවත් මේ හොරෙක් පැන්නොත් ටක් ගාලා මුදලාලිගේ ලාච්චුවේ තියෙන මුදල් ටික අරගෙන යනවා. නේද? මුදලාලි ඉන්නේ ලොකු බයකින් හැම වෙලාවෙම. නමුත් දැන් මුදලාලි විද්‍යුත් මුදල් නම් භාවිතා කරලා තියෙන්නේ. ඉතින් හොරාට තියෙන්නේ අර පොස් මැෂින් එක අරන් යන්න තමයි. දැන් අරන් ගියා කියලා වැඩක් නැහැ. සත පහක්වත් ගන්න බෑ. ඒතකොට ඒ අනුව මේ විද්‍යුත් මුදල් භාවිතය වෙළෙන්දාට අතිශයින් වැදගත්. මොකද වෙළෙන්දාගේ අර සොරසතුරු බිය ඒ තුලින් අඩු කර ගන්නට හැකියාව ලැබෙනවා. ලැබෙන මුදල් වෙලාවට තමන්ගේ ගිණුම් වලට ලබා ගන්නට හැකියාවක් තියෙනවා. එහෙම ගැටලුවකින් තොරව.
ඊළඟට මේ වෙලෙන්දාට අර මේ මුදල් ආරක්ෂා කරන්න ඊළඟට මුදල් පිළිබඳව පොත්වල ලියන්න රයිට් වැනි රෙකෝඩ්ස් තබා ගන්න වැනි අපහසුතා විද්‍යුත් මුදල් භාවිතය තුළ ඉවත් වෙනවා. ඒකට අපි මම දැකලා තියෙන එකපාරක් ඔය මේ වෙලෙන්දෙක් ඉන්නවා ඔහු හැමදේම ලියනවා. ඒ කියන්නේ ඔබ භාණ්ඩ ඇවික්කම ඔහු ලියනවා. ඇයි කියලා අහපුවම ඔහු එහෙම තමයි තමන්ගේ ලාච්චුව බැලන්ස් කරන්නේ. ඒ ලියපු ගානට හරියන්න මුදල් තියෙන්න ඕනේ. නැත්තම් නැති වෙලා. ඉතින් නැතු වෙන ක්‍රමයක් නෑ ඔහුට. right? නමුත් දැන් විදුලි මුදල් භාවිතා කරනවනේ එහෙම ලියන්න දෙයක් නෑ. ඔබට නිකම්ම රෙකෝඩ් එකක් ලැබෙනවා. ඒතර වෙලෙන්දෙකු හැටියටත් ඔබට මේ විද්‍යුත් මුදල් භාවිතය අතිශයින් වාසිදායකයි. ඉතින් මේ ප්‍රශ්නේ ඔබගෙන් අහන්න පුළුවන් විද්‍යුත් මුදල් භාවිතයේ වාසි අවාසි මොනවාද කියලා. ඒතකොට වාසි ටික තමයි අපි කතා කරේ. ඒතර අවාසි හැටියට අපිට දක්වන්න ලැබෙන්නේ මේ විද්‍යුත් මුදල් භාවිතය පිළිබඳව අවබෝධයක් නැහැ නේ. අවබෝධයක් නැහැ. එතකොට දැන් එහෙම අවබෝධයක් නැතුව මේක පාවිච්චි කරන්න ගියොත් ඔබ අතින් යම් යම් වැරදීම් සිදු වෙලා ඔබට පාඩු සිදු වෙන්න පුළුවන් නේ. ඒතකොට ඔබ කියනවා මේ මම ගෙව්වේ නැහැ නේ. මම දන්නේ නැහැ. දේවල් වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ විද්‍යුත් මුදල් භාවිතයේදී ඒ භාවිතා කිරීමට ඔබට යම් විද්‍යුත් මුදල් භාවිතය පිළිබඳව දැනුමක් තිබිය යුතුයි. ඊළඟ කාරණය තමයි මේ විද්‍යුත් මුදල් භාවිතයේදී ඇතැම් වෙලාවල් වලට තාක්ෂණික බිඳ වැටීම් සිද්ධ වෙනවා නේ. දැන් ඔබ මේ ගනුදෙනුව කරනකොට මගදී එකපාර ඔන්න ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක යනවා. බිඳ වැටෙනවා. දැන් එහෙම වුණාම ඔබට හිතා ගන්න බෑ ගනුදෙනුව වුණාද නැද්ද කියලා. ඇතැම් වෙලාවට ඔබ පළවෙනියට ගෙවුව මුදලත් ගිහිල්ලා දෙවෙනියට ගෙවුව මුදලත් ගිහිල්ලා. ඉතින් ඒ අනුව තාක්ෂණික බිඳ වැටීම් තුළ ඔබට යම් යම් ගැටලු ඇති වෙන්නට පුළුවන්. right? තව මොනවද අපිට විද්‍යුත් මුදල් වල තිබෙනා වූ ගැටලු? right. ඔය විදිහට අපිට මේ ගැටලු ටික හඳුනා ගන්නට පුළුවන්. right? පළවෙනි එක තමයි තාක්ෂණික බිඳ වැටීම් තුළ ඇති වෙන ගැටලුව. දෙවෙනි එක තමයි විද්‍යුත් මුදල් භාවිතය පිළිබඳව ඇති අඩු දැනුම නිසා ඇතිවෙන්නා වූ ගැටලුව. තවත් කාරණයක් තියෙනවා ඔබ විද්‍යුත් මුදල් භාවිතා කරන්නට ගියාට ඇතැම් විට එය ඇක්සෙප්ට් කරන්න එහෙම නැත්නම් ඒ පිළිගැනීමට හැම දෙනාම සූදානම් නැහැ. ඒතකොට ඔබ මං හිතන්නේ පර්ස් එකේ දාගෙන යනවා අපි හිතමු ක්‍රෙඩිට් කාඩ් එකයි ඔබගේ ෆෝන් එකේ e-wallet එකකුයි තියාගෙන ඔබ ගමනක් යනවා. නමුත් මේ ගමන යද්දී ඒ පාරේ ඉන්න සියලුම වෙලෙන්දෝ සමහරක් විට විද්‍යුත් මුදල් භාවිතයට ඒ පොදුවේ පිළිගන්නේ. ඒ නිසා ඔබට යම් යම් ගැටලුකාරී තත්ත්ව ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට සිද්ධ වෙනවා ව්‍යවහාර මුදල් වලට යන්න. ඉතින් මේ විදිහට මේ අවස්ථාවේ ගන්නකොට මේ වගේ අවාසි අපිට දක්නට ලැබෙනවා විද්‍යුත් මුදල් භාවිතා කරන්නට පටන් ගන්නකොට. නමුත් ඒවා අනාගතයේදී විසඳෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අනාගතයේදී ඉදිරි දැක්ම තමයි මේ ව්‍යවහාර භෞතික මුදල් කාසි හා නෝට්ටු වලින් විද්‍යුත් මුදල් වලට මාරු වෙන එක. මොකද මේ කාසි හා නෝට්ටු මැනේජ් කරන එක print කරන එක ඉතාමත් වියදම්කාරී වැඩක්. නමුත් විද්‍යුත් මුදල් වලට ගියොත් ඒ ආර්ථිකයට ලාභදායකයි, ඒ වඩා කාර්යක්ෂමයි. right? ඉතින් ඒකට අනාගතයේදී අපි හිතනවා මිනිසුන්ගේ තාක්ෂණික සාක්ෂරතාවයේ ඉහළ ගිහිල්ලා right? තව තවත් වෙලෙන්දන් මේ පිළිගැනීමට ඇවිල්ලා මේ එය ප්‍රචලිත වෙලා වඩා සාර්ථකව භාවිතා කරන්න හැකියාව ලැබේ කියලා. මේ විද්‍යුත් මුදල් වල එහාට ගියාම තමයි අපිට අතත්්‍ය මුදල් හම්බ වෙන්නේ. ඒව නැත්නම් virtual money කියලා අපි කතා කරන්නේ. දැන් මේක ගැන අපි මෙතනදී හැඳින්වීමක් කරනවා. මේ අපි තව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා ඩිජිටල් බැංකින් කියන මාතෘකාව යටතේ. එතකොට මොකද්ද මේ අතත්්‍ය මුදල් කියන්නේ? ඩිජිටල් තාක්ෂණය යොදාගෙන පෞද්ගලිකව නිකුත් කරන ලද වටිනාකම් සහිත ඒකකවලට අතත්්‍ය මුදල් යන යෙදුම පොදුවේ භාවිතා වන අතර ඒවාට ආවේනික ගිණුම් මේකක ඇත. මොනවාද උදාහරණ? බිට්කොයින්, ලයිට්කොයින්, එතීරියම්, ඒ වගේම ලිබ්‍රා නේ, Facebook එකේ කතා කරනකොට අපිට ඉන්නේ ලිබ්‍රා යන ආදී අප්‍රකාශිත විද්‍යුත් මුදල් අපිට මෙතනදී හඳුන්වා දෙන්න පුළුවන් උදාහරණ හැටියට. දැන් බලන්න මෙතන තියෙනවා ඔබ මේකෙදි ඩිජිටල් තාක්ෂණය ගන්නවා පෞද්ගලිකව නිකුත් කරනවා. පෞද්ගලිකව නිකුත් කරනවා කියන්නේ දැන් මේක මේ මහ බැංකුවක් මධ්‍යගතව නිකුත් කිරීමක් සිදු වෙන්නේ නැහැ. යම් යම් පුද්ගලයන්ට පුළුවන්, පුද්ගල කොට්ටාශ වලට පුළුවන්
තමන් එකතු වෙලා මේ මුදල් නිකුත් කිරීම සඳහා කටයුතු කරන්න. එතකොට ක්‍රිප්ටෝග්‍රැෆි තාක්ෂණය, බ්ලොක්චේන් තාක්ෂණය යොදා ගනිමින් ඔවුන්ට පුළුවන් මේ ආකාරයට විවිධ නම් වලින් මුදල් නිකුත් කරන්න. right? එතකොට බිට්කොයින් යම් පිරිසක් විසින් නිකුත් කරනවා, ලිබ්‍රා සම් පිරිසක් විසින් නිකුත් කරනවා, එතීරියම් යම් පිරිසක් විසින් නිකුත් කරනවා. ඉතින් මේවා විමාධ්‍යගතව විවිධ පුද්ගලයන් විසින් නිකුත් කිරීම සිදු කරනවා. එතකොට සෙන්ට්‍රල් ඔතොරිටි එකක් නැහැ, මධ්‍යගත තැනක් නැහැ මේක නිකුත් කරන්න. දැන් ලංකාවේ රුපියල් ගත්තොත්, කාසියා නෝට්ටු ගත්තොත් මධ්‍යගත තැනක් තියෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනවා. දැන් මෙතනදී එහෙම එකක් නැහැ. විමාධ්‍යගතයි. විවිධ පුද්ගලයෝ පෞද්ගලිකව ප්‍රෝග්‍රෑම්ස් ලියලා මේවා නිකුත් කරන්නට පුළුවන්. එතකොට මේවා අන්තර්ජාලය තුල නිෂ්පාදනය වෙන්නේ. අන්තර්ජාලය තුල නිෂ්පාදනය වෙන්නේ. මේ අන්තර්ජාලය තුල නිෂ්පාදනය වෙද්දී මයිනර්ස්ලා කියලා. එහෙම නැත්නම් කැනීම් කරන්නන් විසින් ඒවා මුලදී ලබා ගැනීම සිදු කරනවා යම් යම් සංකීර්ණ ගැටලු විසඳලා. right? ඒත් අපි කියනවා මයිනර්ස්ලා කියලා ඒගොල්ලන්ට නේ. මයිනින් කියලා අපි කියනවා. ඒත් මේ ආකාරයට ඔවුන්ට මේ කොයින්ස් ගන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි අන්තර්ජාලයේ තියෙන එක්ස්චේන්ජ් හවුසස්. ඒත් ඔබට පුළුවන් ඔබගේ තියෙන මුදල් ගෙනilla ඔබට ඩොලර් දීලා බිට්කොයින් ගන්න, ඩොලර් දීලා එතීරියම් ගන්න යනාදී වශයෙන් ඔබගේ මුදල් මේවට හුවමාරු කරගන්න. right? ඉතින් මේ ක්‍රම දෙකෙන් ඔබට මේ මුදල් අරගන්නට පුළුවන්. අරගෙන ඔබට මේවා පිළිගන්නා වූ වෙළඳුන් සහ පුද්ගල කොට්ටාශ සමග ගනුදෙනු කිරීම සිදු කරන්නට පුළුවන්. දැන් මේවා පොදු පිළිගැනීමක් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් අන්තර්ජාලය තුල සිටිනවා වෙළඳුන් සහ ඇතැම් පුද්ගලයන් මේවා පිළිගන්නවා. එතකොට යම් කිසි කෙනෙක් ගාව මේ මුදල් තිබෙනවා නම් මේ අතත්්‍ය මුදල් තිබෙනවා නම් යම් කිසි වර්ගයක් බිට්කොයින් වේවා, ලයිට් කොයින් හරි, ලිබ්‍රා හරි යම් කිසි වර්ගයක් තිබෙනවා නම් ඒක පිළිගන්න තා පිරිසක් ඉන්නවා නම් ඒ දෙකොල්ලෝ අතර ගනුදෙනු සිදු වෙන්න පුළුවන්. එතකොට මේක තමයි මේ අතත්්‍ය මුදල් වල වැඩේ වෙන්නේ. right? එතකොට ඉහත අප්‍රකාශිත විද්‍යුත් මුදල් ක්‍රිප්ටෝකරන්සිස් හැටියට අපි හඳුන්වනවා. මොකද ක්‍රිප්ටෝග්‍රැෆි කියන ලැන්ග්වේජ් එක තාක්ෂණය යොදාගෙන තමයි මේක නිකුත් කිරීම සිදු කරන්නේ. මහා බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් නොවේ. ඔන්න මතක තියාගන්න. මේකට මහා බැංකුව සම්බන්ධයක් නැහැ. එතන මධ්‍යගත අධිකාරියක් මේකට නැහැ. right? මෙව මුදල් ඒවා භාවිතය සඳහා පිළිගන්නා වූ සීමිත පිරිසක් අතර ගනුදෙනු සඳහා භාවිතා වේ. ඒත් හැමෝම පොදු පිළිගැනීමකුත් මේට ඇති වෙලා නැහැ. එතකොට අපි දන්නවා මේ විද්‍යුත් මුදල් වලදී අපි කතා කරේ මේ වගේ දෙයක්. විද්‍යුත් මුදල් වලදී අපි කිව්වා අපේ තියෙන කාසියා නෝට්ටු නේ අපි මොකද කරන්නේ? විද්‍යුත්මය ලෙස ගබඩා කරනවා. ඒකට අපි ගාව තියෙන කාසියා නෝට්ටු අපි විද්‍යුත්මය ලෙස ගබඩා කරලා ඒවා විද්‍යුත් උපකරණ භාවිතයෙන් අපි ගනුදෙනු සඳහා යොදා ගන්නවා. දැන් මේක තමයි විද්‍යුත් මුදල් වලදී කතා කරේ. දැන් මෙතනදී වෙන්නේ එහෙට වඩා වෙනස් දෙයක්. මෙතනදී මේ අතත්්‍ය මුදල් අන්තර්ජාලයේ තියෙන ප්‍රෝග්‍රෑම් එකකින් ක්‍රියේට් කරනවා. එහෙම ක්‍රියේට් කරන මුදල් අන්තර්ජාලය තුල ක්‍රියේට් කරන මුදල් තමයි අන්තර්ජාලය හරහාම භාවිතය සඳහා යොදා ගන්න. ඒතකොට අන්තර්ජාලය තුල යම්කිසි ප්‍රෝග්‍රෑම් එකක් මගින් මේ මුදල් ජෙනරේට් කරනවා. එම මුදල් අන්තර්ජාලය තුලම ගනුදෙනු සඳහා යොදා ගැනීම සිදු වෙනවා. right? ඒතකොට මේකේ ප්‍රධාන වෙනස්කමක් තමයි මේක. right? එතකොට මේ මෙහෙම ජෙනරේට් වෙන මුදල් මයිනර්ස්ලා අරගන්නවා. මේ මයිනර්ස්ලාට පුළුවන් ඒවා වෙනත් අය සමග එක්ස්චේන්ජ් කරන්න. right? ඒක තමයි මේ අතත්්‍ය මුදල් වල වෙන්නේ. මේක අපි තවදුරටත් සාකච්ඡා කරනවා ඩිජිටල් බැංකින් කියන පාඩම ආපු වෙලාවට. right? ඒත් අපි කියනවා මේක electronically generated and used. දැන් මේ අතත්්‍ය මුදල් අපි කිව්වා විවිධ පුද්ගලයන් පෞද්ගලිකව නිකුත් කරනවා ක්‍රිප්ටෝග්‍රැෆි තාක්ෂණය යොදා ගනිමින්. එතකොට මේකට මධ්‍යගත අධිකාරියක් හෝ මහ බැංකුවක් සම්බන්ධ වෙන්නේ නැහැ කියලා අපි කතා කරා. right? එහෙමනම් මේ අතත්්‍ය මුදල් වල තිබෙනා වූ ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස අපිට පේන්නේ මේ අප්‍රකාශිත මුදල් වල වටිනාකම සහතික කරන්න. ඒ වගේම ඒවා
භාවිතා කොට සිදු කරන ගනුදෙනු නියාමනය කරන්න මහා බැංකුව වැනි කේන්ද්‍රස්ථ අධිකාරියක් නොමැති වේ. එහෙනම් මේ මුදල් අපිට පුළුවන් කිසි පුද්ගල කොට්ටාශයකට පුළුවන් ඕන වෙලාවක ජෙනරේට් කරලා ගන්න සදා භාවිතා කරන කිසිම කෙනෙකුට ඒකට කන්ට්‍රෝල් එකක් නැහැ. ඒ වගේම මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපි දැන් ඔබ ගත්තයි කියලා මේ බිට්කොයින් ලයිට්කොයින් එහෙම ගත්තා කියලා. දැන් යම් කිසි වෙලාවක අන්තර්ජාලයෙන් මේ මුදල් නැති වුණොත් නැති වෙලා ගියොත් කවුරුත් වග කියන කෙනෙක් නැහැ. වග කියන කෙනෙක් නැහැ. දැන් අපි ගාව තියෙන රුපියල් 7 එහෙම නැත්නම් කාසියා නෝට්ටු වලට අපි කිව්ව ශ්‍රී ලංකා මහා බැංකුව වගකීම ගන්නවායි කියලා. දැන් මේ අතත්ත්‍ය මුදල් වල වගකීම් ගන්න කවුරුත් නැහැ. ඒ ඉතාමත් ගැටලුකාරී තත්ත්වයක් නේ. එතකොට මේක භාවිතා කරන පුද්ගලයෝ අතර යම් කිසි ඩිස්පියුට් එකක් ගැටලුවක් ඇති වුණොත් මැදිහත් වෙන්න පාර්ශවයකුත් නැහැ. එහෙමනම් ඔබට පේනවා මේක අතිශය අවදානම්කාරී කාර්යයක් මේ අතත්ත්‍ය මුදල් සමග ගනුදෙනු කිරීම. ඊළඟ තමයි මේ අතත්ත්‍ය මුදල් වල වටිනාකම මහා බැංකුව හෝ යම් කිසි රජයක් විසින් හෝ පාලනය කිරීම සිදු වෙන්නේ. එතකොට මේකේ වටිනාකම එකපාර වැඩි වෙන්න පුළුවන් එකපාර අඩු වෙන්න පුළුවන්. දැන් මේක සමපේක්ෂණය මත තීරණය වෙනවා. එක එක මිනිසුන්ගේ අනාගතය පිළිබඳ තියෙන දැක්ම ෆෝකාස්ට් එක ගන්නවා. ඕන් ඉදුවොත් එහෙම බිට්කොයින් ඉහළයයි කියලා ඔන්න ඕන් ඉල්ලුම වැඩි කරනවා. ඉල්ලුම වැඩි කරනකොට ඔන්න බිට්කොයින් එකේ මිල ඉහළ යනවා. ඊට පස්සේ ඔන්න පුළුවන් ඉල්ලුම අඩු කරන්න. අඩු කරපුවම ඔන්න මිල පහළ යනවා. දැන් මේක කවුරුත් කන්ට්‍රෝල් කරන්නේ නැහැ. මේක කන්ට්‍රෝල් කරන්න කිසිම නියාමන රාමුවකුත් නැහැ. එහෙමනම් මේ අතත්ත්‍ය මුදල් සමග ඔබ ගනුදෙනු කරනවා කියන්නේ අතිශය අවදානම්කාරී කාර්යයක්. එතකොට මේ අතත්ත්‍ය මුදල් වල වටිනාකම විශාල වශයෙන් උච්චාවචනය වෙනවා. ඉහළ යනවා පහළ යනවා. රයිට්? ඊළඟ කාරණය තමයි මේ අතත්ත්‍ය මුදල් ඩාර්ක් නෙට් එකේ. එහෙම නැත්නම් නීති විරෝධී කටයුතු සඳහා භාවිත කරන්න පුළුවන් මූල්‍ය අධිකාරීන්ගේ පාලනයකින් තොරව. දැන් අපි දන්නවා අපේ රටේ යම්කිසි ගනුදෙනු වුණොත් ඒ ගනුදෙනු රෙකෝඩ් වෙනවා. බැංකු ක්‍රමය මගින් ඒ ගනුදෙනු රෙකෝඩ් වෙනවා. ඒ ගනුදෙනු වල යම්කිසි කන්ට්‍රෝල් එකක් ශ්‍රී ලංකා මහා බැංකුවට තියෙනවා, රෙකෝඩ් එකක් තියෙනවා නේ. එතකොට යම්කිසි වෙලාවක මුදල් අවභාවිතයක් කරලා තිබ්බොත්, වංචා කරලා තිබ්බොත්, නීති විරෝධී ලෙස මුදල් හොයාගත්තොත්, ත්‍රස්තවාදී කටයුතු වලට මුදල් පම්ප් කරොත් මේවා සොයා ගැනීමට හැකියාවක් තියෙනවා. මේ තියෙන රෙකෝඩ්ස් තුල. නමුත් අතත්ත්‍ය මුදල් භාවිතා කරද්දී කිසිම රෙකෝඩ් එකක් කාගාවත් නැහැ. එතකොට මේ අතත්ත්‍ය මුදල් භාවිතා කරලා යම් යම් වංචා කටයුතු, සොරකම්, මද්ද්‍රව්‍ය, ත්‍රස්තවාදී කටයුතු වගේ දේවල් කරන්නට ඔන්න හැකියාවක් ලැබෙනවා. මේ මෙසේ නීති විරෝධී කටයුතු සඳහා අතත්ත්‍ය මුදල් භාවිතා කිරීමේ සම්භාවිතාවය ඉහළ නිසා එය යම් යම් ආකාරයට රජයට, ආර්ථිකයට, මහ බැංකුවට අභියෝගාත්මක කටයුත්තක්. ඊළඟ තමයි අතත්ත්‍ය මුදල් භාවිතා කරනකොට මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ඇන්ටි මනි ලොන්ඩරින්. ඊළඟට ත්‍රස්තවාදයට අනුමුදල් සැපයීම මැඩ පැවැත්වීම, ටෙරරිස්ට් ෆයිනෑන්සිං නැති කරන එක, රයිට්? වගේ දේවල් වලට ඇති නීති රීති මෙතනදී ගණන් ගන්න නැහැ. මේ උල්ලංඝනය වෙන්න හැකියාව තියෙනවා. දැන් අපි දන්නවා අපි බැංකුව ක්‍රමයට යම්කිසි මුදලක් ගේනකොට අපි මේ මුදල ආපු සෝස් එක එහෙම නැත්නම් ආපු තැන පිළිබඳව ඒ මුදල් කොහෙන් හම්බුනේ මෙන්න මේ දේවල් අපි ප්‍රශ්න කරලා ඒ පිළිබඳව අපි ගාව තියෙන රෙකෝඩ් එකක් නේ. අපි කරනවානේ ගනුදෙනු කරු හඳුනා ගැනීම, KYC, customer due diligence, right? මේවා කරනවා. දැන් අතත්ත්‍ය මුදල් වල භාවිතයේදී මේවා මුකුත් නැහැ. ඒතර controls නැහැ, records නැහැ, source of funds හොයන්න කෙනෙක් නැහැ, මුදල් වල source එක හොයන්න කෙනෙක් නැහැ. මෙන්න මේ මුදල් භාවිතාව. එතකොට මේ මුදල් භාවිතා වෙනකොට ඒවා කොහොමද භාවිතා වෙන්නේ කියලා කාටවත් කන්ට්‍රෝල් නැහැ. රෙකෝඩ් යන්නේ. එතකොට ඔන්න මේ තියෙන නීති රීති වැඩක් නැතුව යනවා. මේ නීති රීති වලට චැලෙන්ජ් වෙනවා. ඉතින් මේවා තමයි මේ අතත්ත්‍ය මුදල් භාවිතයේ තියෙන ප්‍රශ්න නේ. එතකොට අප්‍රකාශිත අතත්ත්‍ය මුදල් භාවිතය තුළ
පාරිභෝගිකයාගේ ආරක්ෂාවට තර්ජනයක් වෙන්න පුළුවන්. ඉතින් අපි කතා කරන්නේ ඇයි කවුරු කියන කෙනෙක් නැහැ. ඊළඟට මේකේ වටිනාකම කවුරුත් පාලනය කරන්නේ නැහැ. රයිට්. ඒකට අතේ තියෙන මුදල් වල වටිනාකම එකපාර ඉහළ යනවා, එකපාර පල්ලෙහාට යනවා. වග කියන කෙනෙක් නැහැ. ඒ වුණාම පාරිභෝගිකයාගේ ආරක්ෂාවට තර්ජනය. ඊළඟ තමයි රටේ ආර්ථිකයට හා මූල්‍ය තත්ත්වයට තර්ජනයක් ඇති වෙන්න පුළුවන්. ඇයි දැන් රටේ මුදල් තොගය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පාලනය කරලා මුදල් වල වටිනාකම ස්ථායීව තබාගෙන ආර්ථිකය ගෙනියනවා. මේ අතරතුර මේ වෙන පැත්තක මුදල් ප්‍රමාණයක් සංසරණය වෙනවා මේ මහ බැංකුවේ කිසිම පාලනයකින් තොරව. දැන් එයින් ඇතිවන බලපෑම කාටවත් කන්ට්‍රෝල් කරන්න බෑ. ඒ නිසා එය රටේ ආර්ථිකයට මූල්‍ය තත්ත්වයට තර්ජනයක් ඇති කරන්නට පුළුවන්. ඒ වගේම අර මූල්‍ය වංචාවන් ඒ වගේම අක්‍රමිකතා සඳහා මේ ක්‍රමවේදය ඊළඟ තමයි රටේ නීති පද්ධතිය මගින් වළක්වන ලද එමගින් පනවා ඇති නීති රීති උල්ලංඝනය වෙන්න පුළුවන්. දැන් අපි ත්‍රස්තවාදයට මුදල් සැපීම වැරද්දක් හැටියට දක්වලා නීති රීති දාලා තියන් ඉන්නවා. නමුත් මේ මුදල් වලින් ත්‍රස්තවාදයට මුදල් සැපෙවුවොත් ඒක හොයන්න ක්‍රමයක් නැහැ, කන්ට්‍රෝල් එකක් නැහැ. මේ මුදල් පාවිච්චි කරලා මේ ආම්ස් එහෙම නැත්නම් අවියායුධ මිලට ගත්තොත් එහෙම නැත්නම් මද්‍රව්‍ය මිලට ගත්තොත් ගන්දුණු කරොත් අන්න ඒක හොයාගන්න පාලනය කරන්නට ක්‍රමයක් නැහැ. මෙය අතිශයින් භයංකරයි. නීති රීති රෙගුලාසි උල්ලංඝනය කරන්නට මේ භාවිතා කරන්න පුළුවන්. ඊළඟට මෙමගින් ඇතිවන බලපෑම මේ අතත්්‍ය මුදල් භාවිතය නිසා ඇතිවන බලපෑම මූල්‍ය අධිකාරිය පාලනය නතු කර ගැනීම හා පාලනය කිරීම අපහසුයි. ඒතොර මේක නිකුත් කරලා තියෙන්නේ මූල්‍ය අධිකාරිය නෙමෙයිනේ, නිකුත් කරපු කෙනා හොයාගන්නත් අමාරුයි. ඊළඟට මේක රෙකෝඩ්ස් උත් නැහැ. ඉතින් කොහොමද පාලනය කරන්නේ? පාලනය කරන්නේ මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් රැස් කිරීම වැනි නීති විරෝධී කටයුතු සිදුවීමේ අවදානම පවතී. මෙන්න අතත්්‍ය මුදල් වල තත්ත්වය නේ. එතකොට ඔබ මතක තියාගත යුතු දේ තමයි ශ්‍රී ලංකා මහ බැංකුව කිසිම ආයතනයකට අප්‍රකාශිත විද්‍යුත් මුදල්, අතත්්‍ය මුදල් සම්බන්ධව කටයුතු කිරීමට බලපත්‍ර ලබා දීමක් හෝ බලය පැවරීමක් සිදු කරලා නැහැ අද වෙනතුරු. කිසිම ආයතනයකට මූලික කාසි අර්පණයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව බලය දීලා නැහැ. ඒත් මොකද මූලික කාසි අර්පණයක් කියන්නේ? ඒ අන්තර්ජාලයේ ප්‍රෝග්‍රෑම් එක රන් කරලා කාසි ජෙනරේට් කරන්න. රයිට්? ජෙනරේට් කරන්න කිසිම ආයතනයකට එහෙම බලය දීලා නැහැ ශ්‍රී ලංකා මහ බැංකුව. එහෙමනම් යම් කිසි පුද්ගලයෙක් ඒ කරනවා නම් එය කිසිම බලයකින් තොරව කරන්නා වූ දෙයක්. දැන් මේ අපි කතා කරේ මේ යම් යම් පුද්ගලයෝ පෞද්ගලිකව නිකුත් කරන්නා වූ මුදල් සම්බන්ධයෙන්. දැන් මේ අතත්්‍ය මුදල් වල තිබෙනා වූ ගැටලු ගැන සාකච්ඡා කරා වගේම අපි දැක්ක දෙයක් තමයි මේ අතත්්‍ය මුදල් භාවිතය එක පැත්තකින් යම් යම් වාසිත් අපිට ඇති කරනවා. ඒකට මේ ඊටමත් කාර්යක්ෂම පහසුවෙන් භාවිතා කරලා අන්තර්ජාලය තුල ගණන් කරන්නට පුළුවන්. ඒ වගේම මේවට තිබෙනා වූ ඉල්ලුම දිහා බලපුවම අපිට පේනවා මේ භාවිතා කිරීමේ පිටක් ඉන්නවා. එතකොට දැන් මේ තියෙන ගැටලු නැති කරලා මහ බැංකුවට පුළුවන් නම් අතත්්‍ය මුදල් නිකුත් කරන්නට අන්න ඒ අතත්්‍ය මුදල් වලට අපිට කියන්න පුළුවන් සංඛ්‍යාක ආඥාපති මුදල් කියලා. එහෙමනම් ඒ කියන්නේ මහ බැංකුවක් හෝ මූල්‍ය අධිකාරියක් මගින් නිකුත් කරන ලබන රජයේ නියාමනයන් සහ නීති මගින් ස්ථාපනය කරනු ලබන සංඛ්‍යාංක මුදල්. දැන් කලින් තිබ්බ ප්‍රශ්නේ උඩ විසඳෙනවානේ. කලින් තිබ්බ ප්‍රශ්නේ මොකද්ද? වග කියන්න කෙනෙක් නැහැ. නිකුත් කරේ කවුද කියලා දන්නේ නැහැ. රයිට්? මේක පාලනය කරන්න කෙනෙක් නැහැ. නමුත් දැන් මහ බැංකුවකට පුළුවන් නම් ඇවිල්ලා මේ වගේම ඩිජිටල් එහෙම නැත්නම් ක්‍රිප්ටෝ කරන්සි එහෙම නැත්නම් අතත්්‍ය මුදල් නිකුත් කරලා භාවිතය සඳහා ඉඩ දෙන්න. එතකොට මිනිස්සුන්ට පුළුවන් වඩා විශ්වාසයෙන් යුතුව මේ අතත්්‍ය මුදල් ඩිජිටල් කරන්සිස් භාවිතා කරන්න. right? එතකොට මෙහෙම ඩිජිටල් ෆියට් මනි එහෙම නැත්නම් සංඛ්‍යාඥ ආඥාපති මුදල් ආවොත් එම මුදල් මධ්‍යගත මූල්‍ය අධිකාරියකින් නිකුත් කරලා
ඒවා ඒ මූල්‍යාධිකාරියේ නියාමනයට යටත් කරලා පාවිච්චි කරන්නට පුළුවන්. ඒතර මේ සංඛ්‍යාංක මුදල් ප්‍රචලිත වීමත් සමගම සංඛ්‍යාංක ආඥාපති මුදල් හඳුන්වා දීමට ලෝකයේ මහ බැංකු සාකච්ඡා කරමින් පවතිනවා. ස්වීඩනයේ මහ බැංකුව උත්සාහ කරනවා මේ හඳුන්වා දෙන්නට මුලින්ම. ඒ වගේම ඇතැම් රජයන් උත්සාහ දරනවා මේ ඩිජිටල් ෆියට් මනි හඳුන්වා දෙන්නට. ඉතින් මේ පිළිබඳව අපි සාකච්ඡා කරමු ඩිජිටල් බැංකින් යටතේ කතා කිරීමට. දැනට ඔබ දැනගත් යුතු දේ තමයි සංඛ්‍යාංක ආඥාපති මුදල් කියන්නේ මහ බැංකුවක් හෝ මූල්‍ය අධිකාරියක් මගින් නිකුත් කරනු ලබන රජයේ නියාමනයන් සහ නීති මගින් ලබන සංඛ්‍යාංක මුදල්. right? දැනට ශ්‍රී ලංකාවේ එවැනි මුදලක් නැහැ. නමුත් ශ්‍රී ලංකා මහ බැංකුවත් ඒ පිළිබඳව එක්ස්ප්ලෝර් කරමින් ඉන්නවා. මේ සොයා බලමින් ඉන්නවා මේ කරන්නේ කොහොමද කියලා. ලෝකේ පුරා මේ වෙනකොට මහ බැංකුව විසින් එක්ස්ප්ලෝර් කරමින් නැත්නම් සොයා බලමින් සිටිනවා කොහොමද මේ වගේ මිනිසුන්ට පිළිගන්නට පුළුවන් සංඛ්‍යාංක ආඥාපති මුදල් නිකුත් කරන්නට කටයුතු කරන්න කියලා. එතකොට යම් කිසි අනාගත දිනයක සමහරක් විට අපිට මේ පිළිබඳව කතා කරන්න පුළුවන් වෙයි. විද්‍යුත් මුදල් එනකොටත් මෙහෙම තමයි මේ අපි හිතුවේ නෑ මෙච්චරේ ප්‍රචලිත වෙයි කියලා. ඒකට මේ ඩිජිටල් මනි කියන එක. එතන සංඛ්‍යාංක මුදල් වර්තමානයේදී තා සුළු වශයෙන් භාවිත වෙනවා. නමුත් යම් කිසි දිනක මේ ඩිජිටල් ෆියට් මනි එක හරි ගියොත් අපිට අන්තර්ජාලයේ තවත් මුදල් වර්ගයක් අපිට රැස් කරන්නට හැකියාව ලැබෙයි නේ. ඉතින් අපි ගැන අනාගතයේදී බලමු. right. එතකොට අපි මේ ගිය සතියේ පාඩම තමයි මේ ඉවර කරේ. එතකොට මේකෙදි ඔබට ඉගෙනුම් ක්‍රියාකාරකම් කීපයක් තියෙනවා. කියන්නේ ඔබට ගිහිල්ලා මේ ප්‍රශ්න වලට උත්තර ලියන්නට පුළුවන්. අපි සාකච්ඡා කරපු දේවල් නැවත ආවර්ජනය කරලා නේ ප්‍රසන්ටේෂන් එක බලලා වෙනත් රීඩින්ග්ස් කරලා මේවට උත්තර ලියන්නට ඔබට හැකියාව තියෙනවා. මොකද මම දීලා තියෙනවා ඔබට ප්‍රශ්න. ක්‍රෙඩිට් කාඩ් පත් සහ ජංගම මුදල් ඇඟවුණු මුදල් ලෙස හඳුන්වන්නේ ඇයි? ඔබට මතකයිනේ අපි කතා කරා ඇඟවුණු මුදල් වල ලක්ෂණ දෙකක් තියෙනවා කියලා. මොකද ලක්ෂණ දෙක මුදලේ සියලු කාර්යයන් කරන්නේ නැහැ. ඇතැම් කාර්යයන් ඒවා පිළිගන්නා වූ සීමිත පිරිසක් සමග සිදු කරනවා. ඉතින් ওই concept එක ඔළුවේ තියාගෙන ඔබට පුළුවන් මේකට උත්තරයක් ලියන්න. ඊළඟ මුදලේ ආර්ථික කාර්යභාරය කෙටියෙන් පැහැදිලි කරන්න. කාර්යභාරය කියලා අපි කතා කරේ. අපි කතා කරා මුදලේ කාර්යභාරයන් 4ක් ගැන නේ. විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීම, වටිනාකමේ සන්නිධියක් ලෙස කටයුතු කිරීම, විලම්භිත ගෙවුම් ක්‍රමයක් ලෙස කටයුතු කිරීම, right? යනාදී වශයෙන් ගිණුම් ඒකකයක් ලෙස කටයුතු කිරීම, යනාදී වශයෙන් අපි කතා කරා. right? එතකොට මේවා පිළිබඳව ඔබට පුළුවන් පැහැදිලි කිරීම සිදු කරන්න. දැන් මේ ඔබට දීලා තියෙන ටියුට් එක දිහා බලාගෙන සහ ඔබගේ රීඩින්ග්ස් අනුව තවදුරටත් මේ පිළිබඳව රීඩ් කරන්න. ඊළඟට උද්දමනය මගින් මුදලේ ආර්ථික කාර්යභාරය සිදු කිරීමට බාධා කරන්නේ කෙසේද? එතකොට මේක මම හිතන්නේ අපි ආපහු සාකච්ඡා කරන්නත් තියෙනවා. දැනටමත් අපිට කතා කරන්න පුළුවන්. දැන් අපි හිතමු ඔබ ගාව මුදල් තියෙනවා. මේ මුදල් වල වටිනාකම හැමදාම අඩු වෙනවා. අද ගියාම ඔබ ගාව රුපියල් 100ක් තියෙනවා. මේ රුපියල් 100ෙන් ඔබට 7 ලක්ෂ ගන්න පුළුවන්. දැන් හෙට වෙනකොට ඔබට ගන්න පුළුවන් පාන් භාගයයි. අනිත් වෙනකොට පාන් කාලයි. ඊට පස්සේ ඔබට පාන් පෙත්තක්වත් ගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. දැන් මෙහෙම තියෙද්දි ඔබ මුදල් භාවිතා කිරීමට කැමති වෙනවද ගනුදෙනු මාධ්‍යයක් හැටියට? දැන් ඔබට ඔබගේ රැකියාවේ ඔබ සේවා සපයලා ඔබට හම්බ වෙනවා මුදල්. ඒ මුදල් වලින් තමයි ඔබ පාන් ගන්න. මේ උදාහරණේ සරලව ගමුකෝ අපි. ඔබට රැකියාවේ වැඩ කරලා ඔබට මුදල් හම්බ වෙනවා. ඒ මුදලින් පාන් ගන්නවා. දැන් ඔබට රුපියල් 100ක් හම්බ වෙනවා. ඒ 100ෙන් ඔබ පාන් රාත්තලක් අර ගන්නවා හැමදාම. දැන් ඔන්න පාන් දැන් ඔබ රුපියල් 100 දිගටම හම්බ වෙනවා. දැන් කාලයකට පස්සේ පාන් භාගයයි ගන්න පුළුවන්. ඊළඟ පාන් කාලයි. දැන් ඔබට මේ අවශ්‍ය ප්‍රමාණයට බඩු ගන්න බෑ. එක්ක ඔබ මුදල් වැඩි කරන්න කියලා බලපෑම් කරන්නට ඕන රැකියා ස්ථානයේ. එහෙම නැත්නම් ඔබට හොඳම දේ තමයි ඔබට කියන්න ඕන රැකියා ස්ථානයේට මට මේ 100ක් එපා. මට පාන් ගෙඩියක් ගෙනල්ලා දෙන්න. මොකද වෙන්නේ? ඔබ සේවා සපයනවා භාණ්ඩයක් අරගෙන. ඇයි? ඔබ දැන් මුදල් ගැන විශ්වාසය බිඳ වැටලා. ඇයි? මුදල් ගත්තට වැඩක් නැහැ.
හැමදාම මේ මුදලේ අගේ අඩු වෙනවා. ඒකට ඔබ නැවත භාණ්ඩ හුවමාරුවට ගමන් කරන්න උත්සාහ කරනවා. ඒතර මේ මුදල විනිමය මාධ්‍යයක් ලෙස කටයුතු කරන්නට දැන් තිබෙනා වූ හැකියාව උද්දමනය මගින් ඒකේ අගේ හැමදාම අඩු කරන්න ගත්තොත් එහෙම නැත්නම් අගේ බිඳ වැටෙන්න ගත්තොත් එහෙම මිනිසුන්ගෙන් ගිලිහිලා යනවා. right? ඊළඟට මිනිස්සු එහෙම මුදලේ අගේ දිගින් දිගටම අඩු වෙනවා නම් ඒක ගබඩා කරන්න යන්නේ නැහැ. දැන් උද්දමනය වැඩි නම් ඔබ මොකද කරන්නේ? ඔබ මුදල් තියා ගන්නවා. තියාගෙන වැඩක් නැහැනේ. දැන් ඔබ හිතන්න ඔබට අද පුළුවන් රුපියල් 50000 රන් පවුමක් ගන්න. එතකොට ඔබ මේ මාස 6කින් බලනකොට රන් පවුමක මිල රුපියල් 80000යි. දැන් මේ වගේ සිටුේෂන් එකක ඔබ 50000 ඉතුරු කරලා වැඩක් තියනවා. එහෙනම් ඔබ මොකද කරන්නේ? ඔබ 50000 වියදම් කරලා රත්තරන් ඉතුරු කරනවා. ඒක රත්තරන් වල මිල වැඩි වෙනවා. මිල වැඩි වෙනකොට ඔබට හොඳයි. මුදලේ අගේ අඩු වෙනවා. මිල වැඩි වෙනවා කියන්නේ මුදලේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. භාණ්ඩ සේවා වල මිල වැඩි වෙනවා කියන්නේ මුදලේ ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඒකට භාණ්ඩ සේවා ඔබ ගාව තියෙනවා සේවා තියාගන්න. භාණ්ඩ තියෙනවා නම් ඔබ ගාව ඒ භාණ්ඩ වල මිල දිනෙන් දින වැඩි වෙනවා. එහෙමනම් ඔබ ධනය රැස් කරන්න උත්සාහ කරනවා භාණ්ඩ හෝ භෞතික වත්කම් හැටියට. මුදල් හැටියට නැතුව. ඒකට මුදල වටිනාකමේ සන්නිධියක් ලෙස කරන්නා වූ කාර්යයට බලපෑම් ඇති වෙනවා. ඊළඟ එක තමයි ණය ගෙවීම සහ ණය දීම. දැන් ඔබ ණය උද්දමනයේ පවතිනවා නම් ඔබ ණය දෙන්නේ නම් ඔබ පාඩු ලබනවා. ඇයි බං එහෙම කියන්නේ? අපි හිතමු ඔබ අද රුපියලක් ණයට දෙනවා. ඒතකොට ඒ රුපියල ණයට දෙන වෙලාවේ රුපියලකින් ටොෆි 4ක් ගන්න පුළුවන්. ඒ ටොෆියක් 725යි. දැන් මේක ඔබ ණයට දෙනවා. අවුරුද්දකට පස්සේ ඔබට ඒ රුපියල හම්බ වෙනවා. රුපියල හම්බ වෙනවා. නම් මේ රුපියල හම්බ වෙන වෙලාවේ ටොපියක් 750යි. එහෙනම් ඔබට හම්බුන රුපියලෙන් දැන් ගන්න පුළුවන් ටොෆි 2යි අවුරුද්දකට පස්සේ. ඒතකොට බලන්න මෙතන වෙච්ච දේ. ඒතකොට ණය දීපු කෙනා දුන්නේ ටොෆි 4ක් වටින රුපියලක්. ණය ගෙවපු කෙනා ගෙව්වා අවුරුද්දකට පස්සේ රුපියල ලැබුණා. නමුත් ඔබට ලැබුණේ ටොෆි 2ක් වටින රුපියලක්. ටොෆි 2ක් වටින රුපියලක්. එතකොට ණය දෙන කෙනා වැඩි අගයක් ඇති මුදල් ණයට දෙනවා. අඩු අගයක් ඇති මුදල් තමයි ආපහු හම්බ වෙන්නේ. එතකොට එයා පාඩු ලබනවා. ඊට හොඳයි එයා ඒ රුපියල ණයට දෙන්නේ නැතුව ටොෆි 4ක් අරන් දැම්මා. එතකොට මේ ණය දෙන අය අධෛර්යමත් වෙනවා. ණය ගන්න අයට නම් වාසිය හැබැයි. නේ? ටොෆි 4ක් වටින රුපියලක් ණයට හම්බ වෙනවා. අවුරුද්දකට පස්සේ නැත ගෙවන්නේ ටොෆි 2ක් වටින රුපියලක්. ඒතර ණය ගන්නෝ වාසි ලබනවා, ණය දෙන්නෝ පාඩු ලබනවා. ඒතර ණය දෙන්න පාඩු ලබනවා නම් ඔහු ණය දීමට අධෛර්යමත් වෙනවා. එතකොට ඇතැම් විට ඔහු ණය දෙනකොට මුදලින් එය නැවත ගෙවීමට කැමති වෙන්නේ නැති වෙන්න පුළුවන්. එතකොට ණය ගනුදෙනු කිරීමේ මාධ්‍යයක් ලෙස මුදල් වල කාර්යභාරයට ගැටලු ඇති වෙනවා. ඊළඟට මිනිස්සු ගිණුම් මේකකයක් ලෙස මුදල් භාවිතා කරනකොට උද්දමනයේ තියෙනකොට හැම වෙලාවෙම ප්‍රයිසස් වෙනස් වෙනවා. right? එතකොට ඔන්න දැන් ඔව් ගිණුම් මේකකයක් ලෙස මේක පාවිච්චි කරනවා. පාවිච්චි කරන්න යනකොට දැන් මුදලින් තමයි භාණ්ඩ සේවා මිල කරලා තියෙන්නේ. දැන් මේව මුදලින් මිල කරලා තිබ්බට මොකද වෙන්නේ? හැමදාම මේක වෙනස් කරන්න වෙනවා. එතකොට කියනවා මේක මේ හැමදාම වෙනස් කරනවට වඩා හොඳයි අපි මේක ඩොලර් වලින් මාක් කරමු. වෙනත් විදේශීය මුදලකින් මාක් කරමු. එතකොට ඔන්න දේශීය මුදල ගිණුම් මේකකයක් ලෙස භාවිතයට මිනිස්සු පසුබට වෙන්නට පුළුවන්. මොකද ඒක හැමදාම මේ අගේ වෙනස් වෙනවා. එහෙම නැත්නම් ඔවුන් කියන්න පුළුවන් දැන් මේක අපිට මෙහෙම හැමදාම මේක වෙනස් කර කර ඉන්න බෑ. මේකට අපි දාමු අපිට අවශ්‍ය භාණ්ඩ ටිකක්. නැවත භාණ්ඩ ඕමාරුවකට යන්නත් පුළුවන්. ඒතකොට මේ උද්දමනය නිසා මුදලේ සියලුම කාර්යයන් වලට බලපෑම් එල්ල වෙනවා. එතකොට උද්දමනය අතිශය වැඩි ලෙස ඉහළ ගියොත් මුදල් වලට ඇති පිළිගැනීම, මුදල් වලට ඇති ගනුදෙනු මාධ්‍යයක් ලෙස ඇති පිළිගැනීම මිනිස්සු අතින් ගිලිහිලා නැවත මිනිස්සු භාණ්ඩ හුවමාරු ක්‍රමයකට යන්න හැකියාව තියෙනවා. right? මොකද මේ එතකොට ඔවුන්ට මේක සාර්ථක විනිමය මාධ්‍යයක් ලෙස මේ විදිහට ඔබට සාකච්ඡා කරන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරේ.
ඊළඟට තියෙනවා විද්‍යුත් මුදල් භාවිතයේ වාසි සහ අවාසි දක්වා විද්‍යුත් මුදල් භාවිතය ප්‍රචලිත කිරීමට ඇති අභියෝග ජය ගැනීමට කළ යුතු දෑ පහදන්න. එතකොට අපි දැන් වාසි සහ අවාසි කතා කරා. එතකොට අවාසි යටතේ තියෙන ප්‍රධාන දෙයක් තමයි මිනිසුන්ට මේ තාක්ෂණික ඥානය නැතිවීම. එහෙමනම් අපි ගම් නියංගම් වල ඉන්න මිනිස්සු විද්‍යුත් මුදල් භාවිතයට දැනුවත් කිරීම සිදු කරන්නට ඕන. එහෙමනම් බැංකු ජාල හරහා බැංකු ශාඛා හරහා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරලා මිනිසුන්ගේ මේ දැනුම අපි ඇති කරන්නට ඕන. ඊළඟ එක තමයි මේ විද්‍යුත් මුදල් භාවිතයට අවශ්‍ය ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් ඇතම් පුද්ගලයෝ ගාව නැහැ. ඒවා ගන්න හැකියාවක් නැහැ. දැන් අපිට තියෙන පරණ ෆෝන් එකකින් අපිට e-wallet වැඩ කරන්න බෑනේ. ඒකට ඒකට ස්මාර්ට්ෆෝන් එකක් ඕනේ. ඉතින් හැමෝටම ස්මාර්ට්ෆෝන් ගන්න බෑ. එහෙමනම් මේ විද්‍යුත් මුදල් භාවිතා කිරීමට අවශ්‍ය උපකරණ පොදු ස්ථාන ඒ වගේ දේවල් අපිට ඇති කරගන්න සිදු වෙනවා. ඊළඟට අන්තර්ජාල පහසුකම් ලබා දෙන්න සිදු වෙනවා. මේ වගේ දේවල් කරන්නට පුළුවන්. right? ඉතින් ඔබට ඒක ගැන හිත මේ open ended නේ. ඔබට තවදුරටත් ඔබට හිතලා ලියන්නට පුළුවන්. රන් මිනුම් ක්‍රමය සහ වර්තමානයේ අපි භාවිතා කරන මුදල් අතර ඇති වෙනස්කම් මොනවා? මේක අපි කතා කරා. මම ආයි සාකච්ඡා කරන්න යන්නේ. අතත්ත්ව මුදල් භාවිතය සහ එහි ඇති අවදානම් පිළිබඳව සාකච්ඡා කරන්න අපි දැන් ටිකකට ඉස්සෙල්ලා ඒක සාකච්ඡා කරා. එයා කියනවා කාසියා නෝට්ටු භාවිත කරනවා වෙනුවට සංඛ්‍යාංක මුදල් භාවිතයේ වාසි සහ අවාසි සාකච්ඡා කරන්න. right? ඒතකොට වාසි අර්ථය ගන්න පුළුවන් වැඩි කාර්යක්ෂමතාවය, right? වේගවත් බව, දිනේ ඕනෑම වෙලාවක ඕනෑම කෙනෙක් සමග ගනුදෙනු කරන්නට පුළුවන් වීම, right? භාවිතය පහසු වීම, මේ දේවල් අපිට කතා කරන්න පුළුවන්. අවාසි ඇදිට සාකච්ඡා කරන්න පුළුවන් මේවාට මේ කිසිම මේ වගකීමක් නැතිවීම, වටිනාකම ඉහළ ලෙස උච්චාවචනය වීම, right? යනාදී දේවල් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. ඉතින් ඔබට මේ අනුව මේ මම දීලා තියෙනවා ප්‍රශ්න 7ක් නේ. ප්‍රශ්න 7ක් තියෙනවා. මේ ප්‍රශ්න 7ට උත්තර ලියන්න පුළුවන් නෝට් එකයි මේ සෙෂන් එක ආපහු අහලා ඊළඟට තවත් මේ හා සම්බන්ධ පොත්පත් කියවලා මේවට උත්තර ලියන්න. සාමාන්‍යයෙන් උත්තර ලියද්දී පොයින්ට් ෆෝම් එකෙන් ලියන්න. පොයින්ට්ස් 6ක් 7ක් ලියා ගන්න පුළුවන් නම් සාර්ථකයි. right? පොයින්ට්ස් 6ක් 7ක් ලියා ගන්න පුළුවන් නම් සාර්ථකයි. right? ඉතින් එහෙම උත්සාහ කරන්න දැන් ඉඳලම මේ ප්‍රශ්න වලට උත්තර ලියන්න. right? ඒකත් එක්ක අපේ ඒ පාඩම ඉවත් වෙනවා. මම හිතන්නේ ඔබට මේ මම එදා ෂෙයා කරා ලින්ක්ස් chat එකේ ඒ ලින්ක්ස් භාවිතා කරලා මහ බැංකුවේ වෙබ්සයිට් එකට ගිහිල්ලා ඒ ටික බලන්න. දැන් ඒ වගේම ඔබට කියන්නට ඕනේ මේ මහ බැංකු වෙබ්සයිට් එක ඔබ පරිශීලනය කරන්නට ඕනේ ශිෂ්‍යයෙක් හැටියට. right? ඒතර මහ බැංකුවේ තියෙන වෙබ්සයිට් එකේ ඊට විශාල දැනුම් සම්භාරයක් ඔබට තිබෙනවා. ඒ මහ බැංකුවේ වෙබ්සයිට් එක භාවිතා කරන්න. දැන් ඔබට මේ වෙබ්සයිට් එකට ගියාම ඔබට තියෙනවා මේ මෙතන ලැන්ග්වේජ් එක සිලෙක්ට් කරන්න තියෙනවා. ඒකට ඉංග්‍රීසියෙන්ුත් තියෙනවා. ඔබට සිංහල සිලෙක්ට් කරලා සිංහල මාධ්‍යයට මේක හරව ගන්නට පුළුවන්. right? ඒතර මේ තියෙන එකම සිංහල මාධ්‍යයට පරිවර්තනය කරලා ඔබට කියවන්න පුළුවන්. ඔබට ඉංග්‍රීසියෙන් කියවන්න අමාරු නම් ඒක කරන්නත් පුළුවන්. right? මේ ලින්ක්ස් ඔක්කොම මම ෂෙයා කරා. ඒ අනුව අපි ගිය සතියේ පාඩම මේ ඉවරනවා. අතත්ත්ව මුදල් මොන වගේ ගනුදෙනු සඳහාද මිනිස්සු යොදා ගන්න. කේක් ගනුදෙනු සඳහා යොදා ගන්නවා නේ. මටත් පුළුවන් ඕන අතත්ත්ව මුදල් මේකට ගන්නවා. නම් කියනවා මම බිට්කොයින් වලින් ගනුදෙනු කරන්න කැමතියි. මම බිට්කොයින් වලින් ෆෝන් විකුණනවා කියලා. මට පුළුවන් ඒව කරන්න. ඉතින් අන්තර්ජාලයේ එහෙම කැමති වෙලෙන්දෝ ඉන්නවා නම් ඕනම දෙයක් ඔවුන්ට ගනුදෙනු කරන්නට පුළුවන් අතත්ත්ව මුදල් භාවිතා කරලා අන්තර්ජාලය තුල. මුදල් විශුද්ධීකරණය කියන්නේ මොකක්ද? මේක ටිකක් ලොකු මාතෘකාවක්. සරලව කියනවා නම් යම් යම් අක්‍රමිකතා වලින් සොයා ගන්නා වූ මුදල් බැංකු ක්‍රමය හරහා මේ
මේ ඒවා දැනීමකින් තොරව එහෙම අක්‍රමිකතාවකින් හොයාගත්තා කියලා පේන්නේ නැති වෙන්නට සාමාන්‍යයෙන් ලබාගත් මුදල් හැටියට ආර්ථිකයට එකතු කිරීම තමයි මෙතනදී සිද්ධ වෙන්නේ. right? ඒතකොට ඔබට පුළුවන් ඔබ මත්ද්‍රව්‍ය විකුණලා එහෙම නැත්නම් මේ ත්‍රස්තවාදී වැඩ කරලා මුදල් හොයාගෙන දැන් මේ මුදල් ඔබට ඕනේ ආර්ථිකයට ගේන්න. නමුත් ආර්ථිකයට ගේන්න බෑ ක්‍රමයට ගේන්න බෑ. ගේනකොට ඔබට සිද්ධ වෙනවා ඔබගේ මේක හොයාගත්තේ කොහොමද කියලා කියන්න නේ. ඒතකොට ඔබ අහු වෙනවා. ඔබ ඒ වෙනුවට වෙනත් ක්‍රමවේද භාවිතා කරලා ඔබ ඒවා මේ ආර්ථිකයට බැංකු වෙන බැංකු account සරලා වෙන පුද්ගලයන් මාර්ගයෙන් යන ආදි වශයෙන් ඔබ ගේනවා. ඒතකොට මේක ඊටාම මේ සරල භාෂාවෙන් කියනවා නම් කළු සල්ලි සුදු කරනවායි කියලා අපි කියනවා නේ. ඒතකොට මේ සිස්ටම් එකට මේවා නෛතිකව සොයාගත්ත මුදල් හැටියට ඔබ ගෙනල්ලා භාවිතයට ගන්නට හැකි බවට පත් කරනවා. ඉතින් මේක වෙනමම මාතෘකාවක් ඔබට කතා කරන්න ඔබට පුළුවන් මේ පිළිබඳව හොයා බලන්න. ඊළඟට තව කෙනෙක් අහනවා ලංකාවේ අතත්්‍ය මුදල් භාවිතය නැති නීති විරෝධීද? නීති විරෝධී කියලා නෑ. නමුත් එහෙම භාවිතය සඳහා කිසිම න්‍යායික අවසරයක් ලබා දීලා නැහැ. සංඛ්‍යාංක මුදල් වල උදාහරණ කියන්නකෝ. උදාහරණ කිව්වා මොකද්ද? බිට්කොයින්, ලයිට්කොයින්, නේද? Facebook එකෙන් දැම්ම ලිබ්‍රා කියලා නේ. Facebook ලිබ්‍රා. right? Ethereum වගේ දේවල් උදාහරණයක් අපිට කියන්න පුළුවන්. පළවෙනි ලෙසන් එකේ තියෙන භෞතික වත්කම් වල සහ මූල්‍ය වත්කම් වල වෙනස්කම් ගැන මේ අහන්නේ නේ. ඒක අපි මේ ඔබ ලෙසන් එක ඇහුවා නම් ඒ ලෙසන් එක ඇතුලේ ඒකට උත්තර තියෙනවා නේ. අපි කිව්වා මූල්‍ය වත්කම් කියන ඒවා මුදලින් ප්‍රකාශ කරනවා. භෞතික වත්කම් එහෙම වෙන්න ඕනේ නැහැ. භෞතික වත්කම් ස්පෘශ්‍ය වත්කම්, මූල්‍ය වත්කම් අස්පෘශ්‍ය වත්කම්. right? ඊළඟට අපි කිව්වා භෞතික වත්කම් වල වගකීම් වත්කම් කියලා දෙපාර්ශ්වයක් හැම විටම දක්වන්න ලැබෙන්නේ නැහැ. නමුත් මූල්‍ය වත්කම් වල වත්කම් පැත්තක් සහ වගකීම් පැත්තක් කියන දෙකම හැම විටම දක්වන්න ලැබෙනවා කියලා. right? මේ අනාදී වශයෙන් අපි සාකච්ඡා කරා. ඔබ මේ ලෙසන් එක ඇහුවා නම් ඔබට මේකට පිළිතුරු අහන්න පුළුවන්. මුදල් විශුද්ධිකරණය සිදු කරන්නේ සෙන්ට්‍රල් බැංකුවෙන්ද කියලා. මුදල් විශුද්ධිකරණය සිදු කරන්නේ සෙන්ට්‍රල් බැංකුවෙන් නෙවෙයි. මුදල් විශුද්ධිකරණය වළක්වන්නේ සෙන්ට්‍රල් බැංකුවෙන්. මුදල් විශුද්ධිකරණය සිදු වෙනවා කියන්නේ ඒක වරදක්. ඒක දරුණු වරදක්. right? මොකද එතනදී ඔබට පුළුවන් මේ අක්‍රමිකතා කරලා මුදල් හොයාගෙන මේ මුදල් ආර්ථිකයට සාමාන්‍ය ලෙස එකතු කරන්නට. එය වරදක් හැටියට තමයි දකින්නේ. ඒක කරන්න දෙන්නේ නැහැ. ඒක නවත්තන්න තමයි බැංකු ක්‍රමේ KYC, customer due diligence වගේ දේවල් තියෙන්නේ. right? Oh. Sir, excuse me. Sir, ලංකාව තුල විදේශී මුදල් වලින් නෑ විදේශී මුදල් වලින් ගනුදෙනු කරන්න බෑ. ගනුදෙනු කරනවා නම් ඔබ විශේෂ අවසරයක් ලබා ගන්නට ඕනේ. ඒකට ඔබට බෑ ෂොප් එකක් කරලා ඩොලර් වලින් විකුණන්න. එහෙම විකුණනවා නම් ඔබට විශේෂ අවසරයක් ලබා ගන්නට ඕනේ. එහෙම නැත්නම් ශ්‍රී ලංකා රුපියල් වලින් තමයි ඔබට ගනුදෙනු කරන්නට පුළුවන්. එහෙම එතකොට සර් අවසරයක් ගන්නවා නම් සෙන්ට්‍රල් බැංක් එකකින්ද අවසර ගන්න ඕනේ? ඔව් ඔබට ලියලා අවසර ගන්න පුළුවන්. හරි සර්, thank you. right. එහෙමනම් අපි අලුත් ලෙසන් එකකට යමු. right. මම හිතනවා ඔබට මේ ලැබෙන්නේ නැති කියලා පාඩම් අංක 4. ඒතර පාඩම් අංක 4 දැන් ඔබට මේක පේනවද මේ මම දාපු එක පාඩම් අංක 4 PDF එක. මට පොඩි ෆීඩ්බැක් එකක් දෙන්න. මේ PDF එක පේනවද ඔබට? පාඩම් අංක 4 කියන එක. alright. right. බොහොම ස්තුතියි. එතකොට මේ පාඩම් අංක 4ට දැන් එතකොට අපි මේ මුදල් වල මේ මූලික දැනුම අපි ලබා ගත්තා නේ. ආරම්භය, ප්‍රවේශය, එහෙමත් නැත්නම් මූලික දැනුම කියන එක අපි ඔන්න අරගත්තා. දැන් එතකොට අපි එනවා මේකේ දෙවෙනි පැත්තට, දෙවෙනි කොටසට. right? එතකොට මේ පාඩම් අංක 4 අපි කතා කරන්නට හදන්නේ මුදල් සංසරණය සහ මහ බැංකුව, මුදල් සැපයුම, මුදල් මැවීම සහ මුදල් සැපයුම් සාධක, ඊළඟට මුදල් සමස්ත පිළිබඳව අපි කතා කරනවා, මොනිටරි ඇග්‍රිගේට්ස්, මේක යටතේ පදනම් මුදල්,
පට්ටු මුදල් පුළුල් මුදල් ගැන කතා කරනවා. ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මුදල් ඉල්ලුම, මුදල් ඉල්ලුම් චේතනා, right? උද්දමනය සහ මුදලේ ක්‍රය ශක්තිය යන ආදී කාරණා සම්බන්ධයෙන්, right? එතකොට මේ කාරණා තමයි අපි මෙතන මේ පාඩම් අංක 4 සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. right. එතකොට මේ පළවෙනි මේක තමයි දැන් අපි බලනවා මුදල් සංසරණය හා මුදල් සැපයුම කියන එක නේ. එතකොට මොකද්ද මුදල් සංසරණය කියන්නේ? මේ අපි හැම එකම සරලව ඉගෙන ගන්න ඕනේ. මුදල් සංසරණය කියන්නේ විවිධ කාර්යයන් සඳහා මුදල් භාවිතා කිරීම. එතකොට මහ බැංකුව විසින් මුදල් නිකුත් කරපුවාම ආර්ථිකයට ඒක ආර්ථිකයේ ඉන්න විවිධ ඒකක මොනවද ආර්ථිකයේ ඉන්න ඒකක? රජය, මහජනයා, ව්‍යාපාරික ආයතන, විදේශිකයන්, බැංකු අතර සංසරණය වෙනවා. මොකද ඔවුන් ගනුදෙනු කරද්දී මේ මුදල් එකිනෙක අතර ගමන් කිරීම සංසරණය වීම සිදු වෙනවා. එතකොට මේ මහ බැංකුව විසින් මුදල් නිකුත් කරනවා. ඒ නිකුත් කරන මුදල් ආර්ථිකයේ විවිධ ඒකක රජය, මහජනයා, ව්‍යාපාරික ආයතන, විදේශිකයන්, බැංකු වැනි විවිධ ඒකක අතර සංසරණය වීම සිදු වෙනවා. right? එතකොට මේ මෙහෙම සංසරණය වෙලා තියෙනකොට අපි යම් දිනක, යම් දවසක, යම් වෙලාවක මහජනයා අතර සංසරණය වෙමින් පවතින සමස්ත මුදල් ප්‍රමාණය, මුළු මුදල් ප්‍රමාණය ගණනය කරොත් අන්න ඒකට අපි කියනවා මුදල් සැපයුම කියලා. ඒක අපිට සරලව කියන්න පුළුවන් මහජනයා අතර සංසරණය වෙන මුදල් තොගය. යම් දිනක වේලාවක මහජනයා අතර සංසරණය වෙන මුදල් තොගය අපිට මුදල් ලෙස හඳුන්වා ගන්නට පුළුවන්. right. දැන් එන අපි ඉස්සෙල්ලාම බලමු මේ මුදල් නිකුතුව පිළිබඳව. එතකොට අපෙන් අහනවා මෙහෙම ප්‍රශ්නයක්. මහ බැංකුව විසින් වළංගු මුදල් නිකුත් කරන්නේ කුමන වත්කම් පදනම් කරගෙනද? එතකොට මහ බැංකුව නිකුත් කරන පදනම් මුදල් මහ බැංකුවේ වගකීමක් කියලා අපි කිව්වා නේ. එතකොට එහෙමනම් මේ එතකොට මේ තියෙන්නේ පදනම් මුදල් මහ බැංකුවේ වගකීමක්. දැන් මේ වගකීම් ගන්න නම් ඒ වගකීම් ගන්න වත්කම් තියෙනවා. මහ බැංකුව මොන වත්කම් පදනම් කරගෙනද මේ ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ? මහ බැංකුව සතු ශුද්ධ දේශීය වත්කම් සහ ශුද්ධ විදේශීය වත්කම්. right? එතකොට ශුද්ධ දේශීය වත්කම් යටතට මහ බැංකුව විසින් දුන් ණය වගේ දේවල් හඳුනා ගන්නට පුළුවන්. ශුද්ධ විදේශීය වත්කම් හැටියට මහ බැංකුව කරන ලද විදේශ ආයෝජන, විදේශ සංචිත වැනි දේවල් අපිට හඳුනා ගන්නට පුළුවන්. එතකොට ඔබෙන් ඇහුවොත් කොහොමද මේ ව්‍යවහාර මුදල් නිකුත් කරන්නේ? මොකක් මත පදනම් වෙලාද? ශුද්ධ දේශීය වත්කම් සහ ශුද්ධ විදේශීය වත්කම් මත පදනම් වෙලා. එතකොට මේ මත පදනම් වෙලා ව්‍යවහාර මුදල් නිකුත් කරනවා. කාසි හා නෝට්ටු. මෙසේ මහ බැංකුව තමන්ගේ ශුද්ධ දේශීය වත්කම් සහ විදේශීය වත්කම් මත පදනම් වෙලා නිකුත් කරන ව්‍යවහාර මුදල් කාසි හා නෝට්ටු වලට අපි කියනවා පදනම් මුදල් කියලා. පදනම් මුදල්. මේක තව වචන අපි භාවිතා කරනවා. අධිබල ඇති මුදල්, right? වගේම සංචිත මුදල්. මේ වචන භාවිතා කරන්නේ මේ හැම එකම මේ පදනම් මුදල් වලට තමයි අපි භාවිතා කරන්නේ. right? මේකට අපි කියනවා පදනම් මුදල්. ඉංග්‍රීසියෙන් කියනවා බේස් මනි කියලා නේ. බේස් මනි, රිසර්ව් මනි, හයි පවර්ඩ් මනි. එහෙම කියන්නේ මෙන්න මේ මහා බැංකුව විසින් නිකුත් කරන මුදල්. මේ මුදල් මහා බැංකුවේ වගකීමක් වෙනවා. ඒ වගේම මේ අපි කලිනුත් සාකච්ඡා කරා මුදල් කියන්නේ මූල්‍ය වත්කමක්. මේ මහා බැංකුවට වගකීමක් වෙන අතර එය දරන්නාට වත්කමක් වෙනවා. ඒතකොට ඔයාගේ පර්ස් එකේ දැන් මේ වෙලාවේ අරලා බැලුවොත් තියෙන මුදල් ඔබට වත්කමක්. මොකද ඔබට එයින් අගයක් එකතු කරගන්න පුළුවන් වටිනාකමක් ලැබෙනවා ඒක නිසා ඔයාලට. මේක වගකීම වෙන්නේ ශ්‍රී ලංකා මහා බැංකුවට. එතන මේ ඔබට දක්වන්නේ මහා බැංකු වාර්තා වාර්ෂික වාර්තා 2019 වාර්තාවට අනුව සංචිත මුදල් වල තත්ත්වය නේ. 2018 අවසානයේ අපිට පේනවා
සංචිත රුපියල් බිලියන 961.1ක් තියෙනවා. මේ 961.1 නිකුත් කරන්නේ මහා බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් 750.5යි ශුද්ධ දේශීය වත්කම් 210.6යි right. එතකොට මෙතන ගත්තොත් ශුද්ධ දේශීය වත්කම් 210.6යි ශුද්ධ විදේශීය වත්කම් 750.5යි මේ තමයි වත්කම් කෑල්ල. ඒ අනුව මහා බැංකුව විසින් වගකීම අරගන්නවා. මොකක්ද ඒ වගකීම? පදනම් මුදල් liability කෑල්ල පදනම් මුදල් 961.1 බිලියන. 2019 එතකොට 2018 ගත්තොත් ඔබට පේනවා මහා බැංකුවේ ශුද්ධ දේශීය වත්කම් ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා 36.6යි ශුද්ධ විදේශීය වත්කම් ප්‍රමාණය බිලියන 896ක් ලෙස තමයි දැක්වෙන්නේ. ඒ අනුව මුදල් පදනම් මුදල් සංචිත මුදල් ප්‍රමාණය දක්වනවා බිලියන 932.6ක් හැටියට right. එතකොට මේ වාර්තාවට අනුව පේනවා මේ සංචිත මුදල් කියන එක මහා බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් සහ දේශීය වත්කම් මත රඳා පවතින බව right. දැන් මේ පදනම් මුදල් කොහෙද තියෙන්නේ? පදනම් මුදල් කොහොමද හොයාගන්නේ? මේකේ සංයුතිය මොකක්ද? right. එතකොට මේ පදනම් මුදල් එහෙම නැත්නම් මහා බැංකුව විසින් ආර්ථිකයේ නිකුත් කරපු මුදල් තියෙනවා මහජනයා සතු කාසි හා නෝට්ටු හැටියට. එතකොට මහජනයා කියන්නේ ඔබයි මයි නේ. ඔබගේ මගේ පර්ස් එකේ සල්ලි තියෙනවානේ. එතකොට ඔන්නේ මහා බැංකුව නිකුත් කරපු සල්ලි ඔයාගේ මගේ පර්ස් එකේ තියෙනවා. මහජනයා සතු කාසි හා නෝට්ටු. ඊළඟට බැංකුව සතු කාසි හා නෝට්ටු. බැංකුවට කියලා බලපුවම බැංකුවේ මුදල් තියෙනවා. එතකොට බැංකුවේ තියෙන මුදල් ඔන්න බැංකු ක්‍රමයේ තියෙනවා කාසි හා නෝට්ටු. ඒවත් මහා බැංකුව නිකුත් කරපු මුදල්. ඊළඟට කියනවා මහා බැංකුව වල ඇති රාජ්‍ය නියෝජිත ආයතන තැන්පතු. රාජ්‍ය නියෝජිත ආයතන වල තැන්පතු තියෙනවා නම් මහා බැංකුවේ අන්න එතනත් අපිට හඳුන්වා ගන්නට පුළුවන් මේ පදනම් මුදල්. ඊළඟට තියෙන්න පුළුවන් මහා බැංකුවේ ඇති බැංකුව වල තැන්පතු. මොනවාද මේ බැංකුව වල තැන්පතු කියන්නේ? බැංකු තමන්ට ලැබෙන තැන්පතු වලින් යම්කිසි කොටසක් මහා බැංකුවේ තැන්පත් කරනවා. ඒකට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය නේ. එතකොට මෙහෙම මහා බැංකුවේ තැන්පත් කරලා තබා සිටිනා වූ මුදල් අපිට හඳුනා ගන්න පුළුවන් මහා බැංකුවේ ඇති බැංකු වල තැන්පතු හැටියට right. එතරම් අපිට ඔන්න පදනම් මුදල් දක්නට ලැබෙනවා right. එතකොට මේකෙන් ප්‍රධානම සෝර්සස් වෙන්නේ මහජනයා සතු කාසි හා නෝට්ටු, බැංකු සතු කාසි හා නෝට්ටු සහ මහා බැංකුවේ ඇති බැංකු වල තැන්පතු. මහා බැංකුවේ ඇති රාජ්‍ය නියෝජිත ආයතන තැන්පතු ඉතා සුළු ප්‍රමාණයක් තරම් සුළු ප්‍රමාණයක් තමයි දක්නට ලැබෙන්නේ. එතකොට මෙතනදී ඔබට මේක බලා ගන්නට පුළුවන් නේ. සංචිත මුදල් කියන්නේ මහා බැංකුව විසින් නිකුත් කරනු ලැබූ මුදල් නේ. එතකොට මේ මුදල් කියන්නේ 1 2 3 එකතුව කියලා කියනවා නේ. 1 + 2 + 3. මොකක්ද 1 + 2 + 3 කියන්නේ කියලා අපි දැන් බලමු. සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව. සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව 647.9යි. මොකද්ද මේ කාසි හා නෝට්ටු? කොහෙද මේවා තියෙන්නේ? මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල් 473.1යි. වාණිජ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල් 167.9යි. මේ දෙක එකතුව තමයි 640.9. ඔන්න ඔයාගේ මගේ පර්ස් එකේ තියෙන කාසි හා නෝට්ටුයි බැංකුව වල තියෙන කාසි හා නෝට්ටුයි එකතු කරලා ගත්තාම මේ ගාන එනවා. ඊළඟ එක දානවා මහා බැංකුව වෙත ඇති වාණිජ බැංකු තැන්පතු. ඒ කියන්නේ වාණිජ බැංකු ගිහිල්ලා මහා බැංකුවේ තැන්පත් කර තිබෙනා වූ මුදල්. ඒක අපිට පේනවා බිලියන 320.1යි කියලා. මහා බැංකුවේ රාජ්‍ය නියෝජිත ආයතන තැන්පතු ඒක නොසලකා කියාගේ තරම් බිඳුව කියලා පෙන්නනවා. ඒතර මේ අනුව 1 2 3 එක කියන්නේ මොකද්ද? සමස්ත ව්‍යවහාර මුදල් වල එකතුව 640.9. ඒක ඇතුලේ තියෙනවා අපි ගාව මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල් සහ බැංකු වාණිජ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල්. දෙක කියන්නේ මොකද්ද? මහා බැංකුවේ ඇති වාණිජ බැංකු තැන්පතු. ඒක 320.1යි. 3 මහා බැංකුව වෙත ඇති රාජ්‍ය නියෝජිත ආයතන වල තැන්පතු. මේ ටික ඔක්කොම එකතු කරාම මොකක්ද එන්නේ? සංචිත මුදල්. අන්න නම් බිලියන 961.1යි. බිලියන 961.1යි. right.
ඒ අනුව ඔබට පේනවා මේ පදනම් මුදල් එමත් සංචිත මුදල් වල සංයුතිය ගත්තොත් ඒවා මහජනයා වෙත ඇති ව්‍යවහාර මුදල් වාණිජ බැංකුව වෙත ඇති ව්‍යවහාර මුදල් ලෙස පවතිනවා. ඒ වගේම මහ බැංකුව වෙත තියෙන වාණිජ බැංකුව වල තැන්පතු ඒ වගේම මහ බැංකුව වෙත ඇති රාජ්‍ය නියෝජිත ආයතන වල තැන්පතු ලෙස අපිට හඳුනා ගන්නට හැකියාව ලැබෙනවා. එමණද අපි මම හිතනවා අපිට පදනම් මුදල් නෙවත් සංචිත මුදල් ගැන අවබෝධය තියෙනවා කියලා. අපි කිව්වා සුද්ධ දේශීය වත්කම් විදේශී වත්කම් භාවිතා කරලා මේවා නිකුත් කරනවා. ව්‍යවහාර මුදල් print කරලා දෙනවා. මේ පදනම් මුදල් මහ බැංකුවේ වගකීමක්. මේවා මේ විදිහට අපි හඳුනාගත්තා. කොහොමද 2018 2019 වෙන්නේ. ඊළඟට පදනම් මුදල් කොහෙද තියෙන්නේ? පදනම් මුදල් වල සංයුතිය මහජනයා සතු කාසියා නෝට්ටු බැංකු සතු කාසියා නෝට්ටු මහ බැංකුවේ ඇති රාජ්‍ය නියෝජිත ආයතන තැන්පතු මහ බැංකුවේ ඇති බැංකුවල තැන්පතු විශේෂයෙන්ම ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යටතේ තැන්පත් කර ඇති මුදල්. right මෙන්න ඒකට උදාහරණ අපි ගත්තා මහ බැංකු වාර්තාවෙන්. right එහෙනම් පදනම් මුදල් ගැන දැන් ඔබට අයිඩියා එකක් තියෙනවා නේ. පදනම් මුදල් කොහොමද එන්නේ කොහෙද තියෙන්නේ මේ අයිඩියා එක දැන් තියෙනවා. දැන් ඊළඟට අපි බලමු මේ පදනම් මුදල් වෙනස් වෙන්න හේතු වෙන සාධක මොනවද කියලා. ඒකට පදනම් මුදල් රටට නිකුත් වෙන්නේ කොහොමද? නැවත මේ අඩු වෙන්නේ කොහොමද? ඒකට පදනම් මුදල් නිකුත් වන ප්‍රධාන සාධක තුනක් අපිට හඳුනා ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මහ බැංකුව රජයට ණය දීම. මහ බැංකුව රජයට ණය දෙනවා. දැන් කොහොමද පදනම් මුදල් වැඩි වෙන්නේ? දැන් පදනම් මුදල් කියන්නේ වගකීමක් කිව්වනේ. පදනම් මුදල් වගකීමක්. එතකොට ඔබ දැන් ඔන්න මහ බැංකුව කාසියා නෝට්ටු print කරලා රජයට ණයක් ඇටියට දෙනවා මුදල්. එහෙනම් මහ බැංකුවේ වත්කම් වැඩි වුණාද? මොකද හිතන්නේ? මොන වත්කම්ද වැඩි වුණේ? කාට හරි උත්තර දෙන්න පුළුවන්. මහ බැංකුව රජයට ණයක් දුන්නා. ඒකට මහ බැංකුව කාසියා නෝට්ටු print කරලා රජයට දුන්නා. දැන් මහ බැංකුව වගකීමක් ගත්තනේ. ඒත් මම කිව්වා වගකීම් ගන්න බෑ වත්කම් නැතු. කොහොමද මේ වත්කම් වැඩි වුණේ? මොන වත්කම්ද වැඩි වුණේ? කාටද උත්තර දෙන්න පුළුවන්? කෙනෙක් කියලා රාජ්‍ය වත්කම්. තව කෙනෙක් අහනවා ඇයි සෙන්ට්‍රල් බැංකුවේට වගකීමක් වෙන්නේ? පදනම් මුදල්. සෙන්ට්‍රල් බැංකුවේ වගකීමක් වෙන්නේ කොහොමද කියලා මෙච්චර වෙලා කතා කරේ නේ. ඒතර පදනම් මුදල් කියන්නේ මූල්‍ය වත්කමක්. ඔයාට වත්කමක්. නමුත් ඔයාට ඔය පදනම් මුදල් නිකුත් කරලා තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරපු මුදල් වලට වග කියනවා. right? ඒක තමයි උන්ට වගකීමක් වෙන්නේ. රාජ්‍ය වත්කම් පොලි වත්කම වැඩි වුණා. සුද්ධ දේශීය වත්කම් ණය දීමෙන් ලැබෙන පොලියෙන් සුද්ධ දේශීය වත්කම් right. ඒක කීප දෙනෙක් කියලා දෙනවා සුද්ධ දේශීය වත්කම් කියලා. එතනමයි ණය පොලිය ගැන කතා කරනවා. දැන් මෙහෙමයි වැඩේ තියෙන්නේ. දැන් ඕකේදී දැන් මහ බැංකුව ණයක් නේ දෙන්නේ. ණය කියන්නේ මොකක්ද බැංකුවකට? දැන් මම මුල් මේකට ඔබ යන්න ඕනේ පළවෙනි පාඩමටම. පළවෙනි පාඩමේ කිව්වා අගයක් ලැබෙන. එහෙම නැත්නම් වටිනාකමක් ලැබෙන්නා වූ ඕනෑම දෙයක් වත්කමක් කියලා කිව්වනේ. මේවා අමතක කරන්න බෑ ප්‍රින්සිපල්ස්. හරි? වත්කම. එහෙමනම් ණය කියන එක ඔබයි මායි ණය ගත්තොත් අපිට වත්කමක් වෙන්නේ නැහැ වගකීමක්. ඇයි? ඒකෙන් අපිට වටිනාකමක් ලැබෙන්නේ අපිට සිද්ධ වෙනවා ගෙවන්න හැම වෙලාවෙම නේ. තමයි අපිට තියෙන්නේ. ආදායමක් නැහැ. නමුත් බැංකුවක් ණය දුන්නොත් දැන් මේකේ අනික් අය කිව්වා වගේ බැංකුවට මොකද්ද හම්බෙන්නේ? පොලි ආදායම හම්බ වෙනවා. එහෙනම් බැංකුවකට ණය කියන්නේ ආදායම් ජනිත කරන දෙයක්. නේ? ඒතර බැංකුව ණය දුන්නා බැංකුවට ඔන්න ආදායම ලැබෙනවා. මොකද්ද? ණය පොලි හැටියට. ණය පොලි හැටියට. එහෙමනම් මේක ආදායම් ජනනය කරන දෙයක් තමයි ණය කියන්නේ බැංකුවකට. මහ බැංකුවකටත් එහෙම තමයි. මහ බැංකුව රජයට ණය දුන්නොත් රජය විසින් පොලි ගෙවීම සිදු වෙනවා නේ. ඒකට මහ බැංකුවට වාණිජ බැංකුව වලට ණය දීම රජයට ණය දීම කියන්නේ
වත්කම්. එතකොට මොන වත්කමක්ද? දේශීය වත්කමද විදේශීය වත්කමද? දේශීය වත්කම නේ. එහෙමනම් ශුද්ධ දේශීය වත්කම් ඉහළ යනවා ඔබ රජයට ණය දෙනකොට. එහෙම ඉහළ යනවා නම් ඔබට පුළුවන් ඊට සාපේක්ෂව වගකීම් අරගන්න. ඒ අනුව ඔබට පුළුවන් මුදල් නිකුත් කරන්න. ඒ අනුව ඔබට පුළුවන් මුදල් නිකුත් කරන්න. ඒක තමයි වෙන්නේ. ඒකට රජයට ණය දෙනකොට මහා බැංකුවේ ශුද්ධ දේශීය වත්කම් ඉහළ යනවා. right? දැන් මේ ඇයි අපි ශුද්ධ කියලා කියන්නේ? ණය දෙනකොට වත්කම් ඉහළ යනවා, ණය ගෙවනකොට වත්කම් අඩු වෙනවා. ඒකට හැම වෙලාවෙම ණය දීම සිදු වෙනවා, ණය ගෙවීම සිදු වෙනවා. ඒක ශුද්ධ වත්කම් ඉහළ යනවා. ඉහළ යන්නට ඕනේ. එතකොට එහෙමනම් මේ රජයට ණය දෙනකොට මොකද වෙන්නේ? ඔබගේ මහා බැංකුවේ ශුද්ධ දේශීය වත්කම් ඉහළ යනවා. ඒ අනුව ඔවුන්ට පදනම් මුදල් නිකුත් කිරීමට හැකියාව ලැබෙනවා. මේ කාරණ ප්‍රශ්න ව්‍යවහාර මුදල් කියන්නේ වළංගු මුදල් වලටද? ව්‍යවහාර මුදල් කියලා අපි කියන්නේ මහජනයා අතර සංසරණයේ පවතිනා වූ කාසි හා නෝට්ටු වල. කාසි හා නෝට්ටු වල. right? right. මහා බැංකුව වාණිජ බැංකුව වලට ණය දීම. මහා බැංකුව වාණිජ බැංකුව වලට ණය දීම. එතකොට මහා බැංකුව වාණිජ බැංකුව වලට ණය දුන්නාම මොකද වෙන්නේ? ඔන්න වත්කම් ඉහළ යනවා. මොන වත්කම්ද ඉහළ යන්නේ? දේශීය වත්කම් ඉහළ යනවා. එහෙනම් ශුද්ධ දේශීය වත්කම් ඉහළ යාම තුළ වගකීම් ගැනීමේ හැකියාව වැඩි වෙනවා. එහෙමනම් ඔන්න මුදල් නිකුත් කිරීමට හැකියාව ලැබෙනවා. මහා බැංකුව වාණිජ බැංකුවට ණය දෙනකොට ඔන්න පදනම් මුදල් නිකුත් කරනවා. ඊළඟ කාරණය මහා බැංකුව විදේශ විනිමය මිලට ගැනීම. එතකොට මහා බැංකුව විදේශ විනිමය මිලට ගත්තම ඔන්න විදේශ විනිමය මහා බැංකුව ඇතුළට එනවා. එතකොට මහා බැංකුවේ ශුද්ධ විදේශීය වත්කම් ඉහළ යනවා. ශුද්ධ විදේශීය වත්කම් ඉහළ යනවා. එතකොට මහා බැංකුවට පුළුවන් ඒ විදේශ විනිමය වලට අදාළ රුපියල් ප්‍රමාණයට මුදල් print කරලා නිකුත් කරන්න. එතකොට අපි හිතමු ඩොලර් එකක් මහා බැංකුව මිලට ගන්නවා. ඩොලර් එකක රුපියල් වටිනාකම 185යි. එහෙනම් ඩොලර් එකක් මහා බැංකුව මිලට ගත්තම මහා බැංකුවේ විදේශ වත්කම් ඩොලර් 1කින් වැඩි වෙනවා. මහා බැංකුවේ අනුව රුපියල් 185ක් print කරලා ආර්ථිකය නිකුත් කරලා වගකීම් වැඩි කරගන්නවා රුපියල් 185. ඔන්න විදේශ විනිමය ඇතුළට ආවා. ඒ අනුව ශුද්ධ විදේශ වත්කම් වැඩි වුණා. ඊට සාපේක්ෂව මුදල් print කරලා නිකුත් කරා වගකීම් වැඩි වුණා. එතකොට වත්කම් වගකීම් ඔන්න බැලන්ස් වුණා. ඉතින් මේ අනුව අපිට ප්‍රධාන මුදල් සැපයුම එහෙම නැත්නම් මහා බැංකුව මුදල් print කරලා නිකුත් කරන්න හේතු වෙන ප්‍රධාන සාධක තුනක් හඳුනා ගන්න පුළුවන්. මහා බැංකුව රජයට ණය දීම, මහා බැංකුව වාණිජ බැංකුව වලට ණය දීම සහ මහා බැංකුව විදේශ විනිමය මිලට ගැනීම. දැන් මේකේ අනිත් පැත්ත කාසිය අනිත් පැත්ත මොකද්ද? මුදල් සංසරණයෙන් ඉවත් වෙලා නැවත මහා බැංකුවට ලැබෙන හේතු. දැන් සංසරණයෙන් ඉවත් වෙලා නැවත මහා බැංකුවට ආවොත් මොකද වෙන්නේ? නැවත මහා බැංකුවට ආවොත් මහා බැංකුවේ වගකීම් අඩු වෙනවා. ඊට සාපේක්ෂව වත්කමුත් අඩු වෙනවා නේ. එතකොට මහා බැංකුවට රජයේ ණය ගෙවනවා කියන්නේ දුන් ණය කියන වත්කම අඩු වෙනවා. මුදල් ආපහු මහා බැංකුවට එනවා. වාණිජ බැංකු මහා බැංකුවට ණය ගෙවනවා. මහා බැංකුවේ වාණිජ බැංකු වලට දුන් ණය කියන වත්කම අඩු වෙනවා. ඔන්න කාසියා නෝට්ටුව ආපහු මහා බැංකුවට එනවා. වගකීමත් අඩු වෙනවා. විදේශ විනිමය විකිණීම මොකද වෙන්නේ? ශුද්ධ විදේශීය වත්කම් අඩු වෙනවා. විදේශ විනිමය විකුණපුවාම ඊට අදාළ රුපියල් ප්‍රමාණය ඔන්න මහා බැංකුවට ගලාගෙන යනවා. වගකීමුත් අඩු වෙනවා. මේ විදිහට ඔබට පේනවා මේ වත්කම් වගකීම් වෙනස් වීම තුළ මහා බැංකුව මුදල් නිකුත් කිරීම සහ මුදල් ආපසු අවශෝෂණය කිරීම සිදුවෙන ආකාරය. දැන් අපි මේක බලමු මේ PowerPoint slide එකකින් අපි ආපහු ආවර්ජනය කරගමු.
දැන් මෙහෙම මහා බැංකුව ඔබ ගත්තොත් එහෙම මහා බැංකුව ග්‍රාන්ට් ලෝන් කියන්නේ ණයක් නිකුත් කරනවා. ණය නිකුත් කරන්නේ කොහොමද? කාසි හා නෝට්ටු මුද්‍රණය කරලා. right? මේ ණය රජයට ලබා දෙනවා. loan to government. එතකොට මහා බැංකුව ඒ වගේම ණය ලබා දෙනවා මුදල් නිකුත් කරලා වාණිජ බැංකු වලට. right? එතකොට මේ වෙලාවේදී මුදල් ආර්ථිකයට එකතු වෙනවා. ඊළඟට රජය ණය ගෙවද්දී නැවත මුදල් මහා බැංකුවට ඇදී එනවා. වාණිජ බැංකු ණය ගෙවද්දී නැවත මුදල් මහා බැංකුවට ඇදී එනවා. මහා බැංකුව මුදල් නිකුත් කරනවා ණය දීලා දැන් ණය ගෙවන්න ආපහු ඇතුළට එනවා. එතකොට ග්‍රාන්ට් ලෝන් ණය දීම කියලා කියන්නේ ණය දෙනකොට මුදල් නිකුත් වෙනවා වත්කම් වැඩි වෙනවා. ඒ වත්කම් වැඩි වෙන්නේ දුන් ණය කියලා දේශීය වත්කම් ඉහළ යනවා. අනිත් පැත්තෙන් මුදල් නිකුත් කරන නිසා වගකීම් ඉහළට යනවා. වාණිජ බැංකුවේ රජයයි ණය ගෙවනකොට මුදල් ආපහු මහ බැංකුවට ඇදී එනවා. දුන් ණය කියන වත්කම් අඩු වෙනවා. මොකද දැන් ණය ගෙවලා ඒ වගේම මුදල් ආපහු ඇදී එන නිසා වගකීම් අඩු වෙනවා. දෙවෙනි අවස්ථාව බලන්න විදේශ විනිමය සම්බන්ධයෙන් මහ බැංකුව අපි හිතමු ඩොලර් දෙනවා කියලා වාණිජ බැංකුවකට. ඒ වාණිජ බැංකුව ඩොලර් මිලදී ගන්නවා මහ බැංකුවේ. එතකොට වාණිජ බැංකුව මොකද කරන්නේ? ඒ මිලදී ගන්නා වූ ඩොලර් වලට රුපියල් ගෙවනවා මහ බැංකුවට. ඩොලර් එකක් 185යි නම් මහ බැංකුව ඩොලර් එකක් වාණිජ බැංකුවට දෙනකොට වාණිජ බැංකුව තමන්ගේ අතේ තියෙන රුපියල් 185ක් මහ බැංකුවට දෙනවා. එහෙනම් මේ වෙලාවේ මොකද වෙන්නේ? පදනම් මුදල් ආපහු මහ බැංකුවට ඇදී එනවා. එතකොට ඔන්න මහ බැංකුව මුදල් දෙනවා මහ බැංකුව විදේශ විනිමය ඩොලර්ස් දෙනවා වාණිජ බැංකුවකට. මහ බැංකුවේ ශුද්ධ විදේශ වත්කම් අඩු වෙනවා ඩොලර් දෙන නිසා. අනිත් පැත්තෙන් රුපියල් නැවත ලැබෙන නිසා වගකීමුත් අඩු වෙනවා. ඊළඟ අවස්ථාවේදී මහ බැංකුව ඩොලර් මිලට ගන්නවා වාණිජ බැංකුවකින්. වාණිජ බැංකුවකින් මිලට ගන්නවා. එතකොට ඩොලර් මහ බැංකුවට එනවා වාණිජ බැංකුවට රුපියල් යනවා. get US dollars ඩොලර් මහ බැංකුවට එනවා. මහ බැංකුවට ආපුවම මහ බැංකුවේ ශුද්ධ විදේශවත්කම් ඉහළ යනවා. ඒ වගේම මහ බැංකුව මේ ඩොලර් ගන්න රුපියල් නිකුත් කරන නිසා වගකීමුත් ඉහළ යනවා. එනවා වත්කම් ගැලපෙනවා. එවනම් පදනම් මුදල් කෙරෙහි බලපාන සාධක අරගත්තම අපිට පේනවා මහ බැංකුව විසින් බැංකු සහ රජය සමග විදේශ විනිමය ගනුදෙනු කිරීම මේ පදනම් මුදල් අඩු වැඩි වීමට බලපානවායි කියලා. මහ බැංකුව විදේශ විනිමය මිලට ගත්තොත් ඒ පදනම් මුදල් වැඩි කරන්නට බලපානවා. මහ බැංකුව විදේශ විනිමය විකුණුවොත් ඒ පදනම් මුදල් අඩු කරන්නට බලපාන. විදේශ විනිමය මිලට ගත්තා කියන්නේ මහ බැංකුව ඇතුළට ඩොලර් එනවා මහ බැංකුව රුපියල් නිකුත් කරනවා. ඒතර පදනම් මුදල් ඉහළ යනවා. විදේශ විනිමය විකුණනවා කියලා කියන්නේ මහ බැංකුව ඩොලර් විකුණනවා. එතකොට මාකට් එකට ඩොලර්ස් යනවා. මාකට් එකේ තියෙන රුපියල් මහ බැංකුවට නැවත ඇදිලා එනවා. එතකොට පදනම් මුදල් අඩු වෙනවා. ඒ රුපියල් ටික ආයෙනවනේ මහ බැංකුවට. දෙවෙනි අවස්ථාව මහ බැංකුව රජයට ණය දුන්නම පදනම් මුදල් ඉහළ යනවා. ණය ගෙවනකොට රජය පදනම් මුදල් පහළ යනවා. වාණිජ බැංකුව වලට ණය දුන්නම පදනම් මුදල් ඉහළ යනවා.
වාණිජ බැංකු ණය ගෙවනකොට පදනම් මුදල් අඩු වෙනවා. right එමනම් මේ පදනම් මුදල් සම්බන්ධයෙන් ඔන්න අපි කතා කරා. පදනම් මුදල් කියන්නේ මොකක්ද? ඒ වගේම එය වෙනස් වෙන right ඔබ මොනවද ගැටලු තියෙනවද මේ සාකච්ඡා කරපු පදනම් මුදල් සම්බන්ධයෙන්? දැන් ඔබට පැහැදිලිද පදනම් මුදල් නිකුත් කරන්න? මට කලින් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවා මගෙන් ඔය පදනම් මුදල් නිකුත් වෙන්නේ කොහොමද කියලා. දැන් ඔබට මං හිතනවා පැහැදිලි කියලා නේ. මහා බැංකුවට Tamanට හිතුනම මුදල් නිකුත් කරන්න බෑ. දැන් සමහර කෙනානේ මේ මහා බැංකුව සල්ලි අච්චු ගාලා එළියට දානවා කියලා. මේ මහා බැංකුවට සල්ලි අච්චු ගාලා එළියට දාන්න බෑ. මොකද ඒ සල්ලි අච්චු ගන්නවා නම් ඒ කියන්නේ මුදල් නිකුත් කරනවා නම් ඒ වගකීම් ගන්නේ වත්කම් වලට සාපේක්ෂව. එහෙමනම් එක්ක සුද්ධ දේශීය වත්කම් එහෙම නැත්නම් සුද්ධ විදේශීය වත්කම් ඉහළ යනවා. එහෙම නැතුව නිකම් print කරලා දාන්නේ නැහැ. එහෙම නැතුව නිකම් print කරලා දැම්මොත් ඒකෙන් තව ගැටලු රාශියක් ඇති වෙනවා. right දැන් ඔබට තව මොන හරි මේ අපි කතා කරපු ටිකේ පදනම් මුදල් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. නෝට් එක ටිකක් පෙන්වන්න. right okay right පෙන්වන්න. right එහෙමනම් මම හිතනවා ඔබට මේ පදනම් මුදල් කියන එක පැහැදිලි කියලා. එහෙනම් අපි ඊළඟ concept දැන් අපි හොඳටම දන්න දෙයක් තමයි මේ පදනම් මුදල් නිකුත් කරාට මහ බැංකුව ඒ පදනම් මුදල් ප්‍රමාණය නෙමෙයි මුදල් සැපයුම කියන්නේ. යම් කිසි දිනක වේලාවක ආර්ථිකයේ තියෙන මුදල් තොගය ගණනය කරපුවම මේ නිකුත් කරපු පදනම් මුදල් ප්‍රමාණයට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් අපිට මුදල් තොගය එහෙම නැත්නම් මුදල් සැපයුම ලෙස දක්නට ලැබෙනවා. එහෙමනම් ඒ කියන්නේ මේ මහා බැංකුව මුදල් යම්කිසි ප්‍රමාණයක් නිකුත් කරලා ඒ නිකුත් කරපු මුදල් මොනාරි ක්‍රමයකින් මල්ටිප්ලයි වෙලා එහෙම නැත්නම් වැඩි වෙලා තව මුදල් වැවිලා. ඒකට මේක ගැන තමයි අපි ඊළඟට සාකච්ඡා කරන්නට යන්නේ. එහෙමනම් පදනම් මුදල් කෙරෙහි සාධක අපි ඉගෙන ගත්තානේ. මේ මුදල් මැවීම කියන එක සම්බන්ධයි. right මුදල් මැවීම. right මේක අපිට දෙතුන් පාරක් කරන්න බෑ. ඒ නිසා ඔබ මේක එකපාර අහගෙන ඉන්නවා නම් තමයි ලේසි. මේක එකපාර අහන් හිටියේ නැත්නම් තේරෙන එකක් නෑ. ඒ නිසා සම්පූර්ණයෙන් කන්සන්ට්‍රේට් කරලා මේක අහගෙන ඉන්න මේ සාකච්ඡාව. right right දැන් අපි හිතමු පදනම් මුදල් හැටියට රුපියල් 1000ක් මහා බැංකුව විසින් නිකුත් කරනවා කියලා. right ඒක පදනම් මුදල් හැටියට රුපියල් 1000ක් මහා බැංකුව විසින් නිකුත් කරනවා යම් පුද්ගලයෙකුට. right එතකොට මේ පුද්ගලයා මොකද කරන්නේ? තමන්ගේ අතේ රුපියල් 200ක් තියාගෙන රුපියල් 800ක් බැංකුවේ තැන්පත් කිරීම සිදු කරනවා. right දැන් මම අහන ඔබෙන් ප්‍රශ්නයක් මේක නිකන් දැන් අහන මේ ඇයි මේ වෙන්නේ? ඇයි යම්කිසි මුදලක් තියාගෙන ඊටු මුදල් තැන්පත් කරන්නේ? මොකටද මේ අතේ මුදල් තියාගන්නේ? සරල ප්‍රශ්නයක් ඇහුවේ මමනේ. අතේ මොකටද මුදල් තියාගන්නේ? මේකත් ඔබට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. අහන්න පුළුවන් ඇයි මිනිස්සු අතේ මුදල් තියාගන්නේ? මොනවද තියාගන්නේ? ඉදිරියට ගනුදෙනු කරන්න තියාගන්නවනේ. එහෙම නැත්නම්
අනාගතයේ යම් කිසි වත්කමක් අරගෙන ලාභයක් ලබා ගැනීම අරමුණෙන් තියාගන්න. නැත්තම් හදිස්සියකට නේ හදිස්සියක් වුණොත් කියලා යම් කිසි මුදලක් තියාගන්න. මේ වගේ විවිධ මුදල් 1000ක් හම්බුනාම මේ උදාහරණයේ අපි හිතනවා රුපියල් 200ක් අතේ තියාගෙන රුපියල් 800ක් බැංකුවේ දානවායි කියලා. 200ක් අතේ තියාගෙන 800ක් බැංකුවේ දාන. right. දැන් මේ එකපාර බලා ගන්න හරි. නැත්නම් ඔයගලන්ට තේරෙන්නේ නැති වෙනවා හරි. ආයි කරන්නත් බෑ. 200ක් අතේ තියාගෙන 800ක් බැංකුවේ දානවා. දැන් තව ඔන්න අපි assumptions කීපයකට එනවා. අපේ assumption එක තමයි දැන් මේ figures හරි නෑ මේවා assumptions ගාන හදාගන්න තමයි මේ assumptions අපි හදන්නේ. පළවෙනි එක තමයි අපි කියනවා statutory reserve ratio. statutory reserve ratio කියලා කියන්නේ මේ තියෙන්නේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. right ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. මේකෙදි වෙන්නේ මෙහෙම දෙයක්. දැනට යම්කි ස්ථානපතු රැස් කරපුවම රැස් කරපු තැන්පතුවෙන් යම් කොටසක් මහ බැංකුවේ තැන්පත් කළ යුතුයි කියලා. මහ බැංකුවේ තැන්පත් කළ යුතුයි කියලා. දැන් මේකට හේතුව තමයි නැත්තම් වාණිජ බැංකුව මොකද කරන්නේ? වාණිජ බැංකුව තමන්ට ලැබෙන කොම තැන්පත් වගෙන ණය දීමට පාවිච්චි කරනවා. දැන් ණය දීපු ගමන් මොකද වෙන්නේ? ෆන්ඩ්ස් බ්ලොක් කරනවා. ෆන්ඩ්ස් බ්ලොක් වෙනවා. ඒතර ඔබට නැවතේ මුදල් කාලයකට පස්සේ තමයි හම්බෙන්නේ. එහෙම ඔයා ෆන්ඩ්ස් ඔක්කොම බ්ලොක් කරගෙන ගියොත් යම් වෙලාවක ගනුදෙනු කරුවෝ ඇවිල්ලා තමන්ගේ මුදල් ආපසු ඉල්ලනකොට දී ගන්න කරුවෙන්න පුළුවන්. ඒ වගේම එදිනෙදා බිස්නස් එකේ තමන්ට ද්‍රවශීලතාවය නැත්නම් ගනුදෙනු සිදු කිරීම සඳහා අවශ්‍ය මුදල් ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මහ බැංකුව කියනවා මේ තැන්පතු වලින් ඔයාලට ඔක්කොම මේ ණයට දෙන්න පාවිච්චි කරන්න බෑ. එයා මේකෙන් යම්කිසි ප්‍රමාණයක් මහ බැංකුවේ තියන්න තැන්පතුවක් හැටියට. එතකොට එදිනෙදා ද්‍රවශීලතා ගැටලු වලදී ද්‍රවශීලතා අවශ්‍යතාවයවලදී මහ බැංකුවෙන් ඔබට මේ මුදල් භාවිතා කිරීමට කියාව ලැබෙනවා. right? එතකොට මේ විදිහට වාණිජ බැංකුව වලට තමන්ගේ සියලුම තැන්පතු ණය දීම සඳහා යොදා ගන්න බෑ. ඒ තැන්පතු වලින් යම්කිසි percentage එකක් ප්‍රතිශතයක් ඔබ ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පත් කළ යුතුයි. ඒ percentage එකට අපි කියනවා ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. දැන් මේ කැඩෙට ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 10%යි කියලා තියෙනවා. ඒ කියන්නේ මොකක්ද? රුපියල් 100ක තැන්පතුවක් ආවොත් රුපියල් 10ක් ඔබ මහ බැංකුවේ ඩිපොසිට් කරන්න ඕනේ සංචිතයක් හැටියට. ඔබට මතක ඇති පදනා මුදල් වල කතා කරා මහ බැංකුවේ ඇති බැංකු තැන්පතු කියලා. ඒතකොට ඒ මහ බැංකුවේ ඇති බැංකු තැන්පතු ඇරෙට අපිට හඳුනා ගන්නට පුළුවන් මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යටතේ තැන්පත් කරන්නා වූ සංචිත. දැන් ඔබ තවත් දැනගත යුතු දේ තමයි මේක වැඩි කරනවාට බැංකුව එච්චර කැමති නෑ. හේතුව මේ මහ බැංකුවේ ඔබ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය යටතේ තැන්පත් කරන්නා වූ සංචිත මුදල් වලට මහ බැංකුව පොලි ගෙවන්නේ නැහැ. ඒතර මේකට ආදායමක් ජනිත වෙන්නේ නැහැ. ඒ නිසා මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි වුණොත් එය බැංකුව කොස්ට් එකට බලපාන. right ඒ කියන්නේ දැන් මේ බැංක් A එකට රුපියල් 800ක් හම්බුනොත් මෙයා මේකෙන් 10%ක් මහ බැංකුවේ තැන්පත් කරන්න ඕනේ. ඉතුරු ටිකට මෙයාට වෙන මොන හරි කරන්න පුළුවන්. ඊළඟට බැංකුවක තියෙනවා excess reserve ratio. එහෙම නැත්නම් එදිනෙදා ගනුදෙනු සඳහා යම් ප්‍රතිශතයක් තමන්ගේ තැන්පතු වලින් ඔවුන් බැංකුවේ රඳවා ගන්නවා. ඒතකොට එදිනෙදා වියදම් කරන්න, ගෙවීම් සිදු කරන්න, withdrawals වලට මේ වගේ දේවල් වලට බැංකුවේ තැන්පතු වලින් යම් කිසි ප්‍රතිශතයක් ඔවුන් රඳවා ගන්නවා. අපි මේ ගානේදී ඒක ඇසියුම් කරනවා 5% කියලා. ඒතකොට එහෙමනම් 10%ක් මේ 800න් මහ බැංකුවේ දානවා. 5%ක් බැංකුවේ ටෙලර් බොක්ස් එකේ දාලා
ඔබ තියාගන්න. උදාහරණයට අපි එහෙම හිතමු. හරි. ටෙල බොක්ස් එකේ දාලා තියාගන්න. මොකද මෙහෙම නැත්නම් බැංකුවේ එදිනෙදා වැඩ කටයුතු සඳහා බැංකුව විසින් තියාගන්න. එහෙමනම් SRR statutory reserve ratio එම නැත්නම් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට රුපියල් 80ක් අයින් කරනවා 800න් 10ක් රුපියල් 80යි මේක මහ බැංකුවේ දාන්න. ඊළඟට බැංකුවේ වෝල්ට් එකේ එම නැත්නම් බැංකුවේ ටෙල ලාච්චුවේ රුපියල් 40ක් ඔබ තියා ගන්නවා. ඒ කීයද රුපියල් 800න් 5ක්. මේක බැංකුවේ ඔයා සල්ලි ඇටියට තියා ගන්න. ඒක රුපියල් 80ක් මහ බැංකුවේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයටදී තැන්පත් වෙනවා. රුපියල් 40ක් බැංකුවේ දිනදා ගන්නු සඳහා බැංකුව තුල ඔබ තබා ගන්නවා. දැන් එතකොට මෙතන කීයක් අයින් වෙනවද ඔබට? රුපියල් 120ක් අයින් වෙනවා. රුපියල් 120ක් අයින් කරලා ඔබ මොකද කරන්නේ? රුපියල් 680ක් ණය හැටියට තව පුද්ගලයෙකුට ලබා දෙනවා. එතකොට බැංක් A වලට හම්බුණා රුපියල් 800ක තැන්පතුවක්. ඒ තැන්පතුවෙන් 120ක් අයින් කරලා මොකද කරන්නේ? එයාගේ පර්ස් එකේ රුපියල් 180ක් තියාගෙන රුපියල් 500ක් දීලා බැංක් B එකේ තැන්පත් කරනවා. බැංක් B එකේ තැන්පත් කරනවා. බැංක් B එක මොකද කරන්නේ? බැංක් B මේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතයට ඒකෙන් 10ක් අයින් කරනවා 50ක්. තමන්ගේ බැංකුවේ එදිනෙදා කටයුතු සඳහා 5ක් අයින් කරනවා 25ක් අයින් කරනවා. ඒක ටෝටල් එක රුපියල් 75ක් අයින් කරනවා. අයින් කරවලා ණය හැටියට ඉතුරු 425 තව දෙනවා. මේ 425 ගත් කෙනා ණය ගත්ත කෙනා රුපියල් 25ක් තමන්ගේ සාක්කුවේ දාගෙන රුපියල් 400ක් ගිහලා තැන්පත් කරනවා එයාගේ බැංකුව බැංක් C වල. බැංක් C වල රුපියල් 400ක් තැන්පත් වෙනවා. බැංක් C මොකද කරන්නේ? බැංක් C මේ විදිහට 10ක් අයින් කරනවා 5ක් අයින් කරලා ඊටු ටික ණයට දෙනවා. මේ විදිහට මේ කාර්යය දිගින් දිගට සිද්ධ වෙනවා. දැන් අපි මෙතනින් නවතිමු. මෙතනින් නැවතිලා අපි දැන් බලමු තත්ත්වය. අතැති මුදල් වල එකතුව. දැන් මෙයා ගාව තියෙනවා රුපියල් 200ක්. මේ අනික් පුද්ගලයා දෙවෙනි පුද්ගලයා ගාව තියෙනවා රුපියල් 180ක්. එහෙනම් මේ තුන් දෙනා ගාව රුපියල් 405ක් ඒගොල්ලන්ගේ පර්ස් එකේ තියෙනවා. ආසියානෝ. ඊට ඔයා පළවෙනි එක්කෙනාගෙන් ගිහිල්ලා අහනවා ඔයා ගාව කොච්චර මුදල් තියෙනවද? මෙයා කියනවා පර්ස් එකේ රුපියල් 200ක් තියෙනවා බැංකුවේ 800ක් තියෙනවා. එහෙනම් මේ පළවෙනි පුද්ගලයාට තියෙනවා රුපියල් 800ක් බැංකුවේ. ඔයා යන දෙවෙනි කෙනා ගාවට. එයාගෙන් අහනවා සල්ලි කොච්චර තියෙනවද? එයා කියනවා රුපියල් 180ක් පර්ස් එකේ තියෙනවා. රුපියල් 500ක් මගේ බැංකුවේ තියෙනවා. ඕන්න අරන් දෙන්න. රයිට්. ඒතර මෙයා මොකද කියන්නේ? දෙවෙනි කෙනා කියනවා මට රුපියල් 500ක් බැංකුවේ තියෙනවා කියලා. තුන්වෙනි එක්කෙනා ගාවට යනවා. තුන්වෙනි එක්කෙනා කියනවා රුපියල් 25ක් පර්ස් එකේ තියෙනවා. රුපියල් 400ක් බැංකුවේ තියෙනවා. ඕන්නම් ගිහලා account එක බලන්න. රයිට්. ආසේ බැංකුවේ තියෙනවා. එතකොට මේ පුද්ගලයා තුන්දෙනා කියනවා එක්කෙනෙක් කියනවා මට රුපියල් 800ක් බැංකුවේ තියෙනවා. තව කෙනෙක් කියනවා මට රුපියල් 500ක් බැංකුවේ තියෙනවා. තව කෙනෙක් කියනවා මට රුපියල් 400ක් බැංකුවේ තියෙනවා. ඕන් කියනවා මට පිට ඕන දාට ගන්න. එහෙනම් මේ ආර්ථිකයේ බැංකු තැන්පතු වල එකතුව කීයද? 1700යි. 800යි 500යි 400යි. එකතු කරපුවාම 1700යි. එතකොට දැන් සංසරණයේ තියෙන මුළු මුදල් ප්‍රමාණය આવුවොත් මේ ඉන්න මිනිස්සු තුන් දෙනාගෙන් ගිහිල්ලා අහනවා ඔයා ඕගොල්ලෝ ගාව කොච්චර මුදල් තියෙනවද? පළවෙනි කෙනා කියනවා 200ක් අතේ තියෙනවා 800ක් බැංකුවේ. දෙවෙනි කෙනා කියනවා 180ක් අතේ තියෙනවා 500ක් බැංකුවේ. තුන්වෙනි කෙනා කියනවා 25ක් පර්ස් එකේ තියෙනවා 400ක් බැංකුවේ තියෙනවා කියලා. එහෙනම් මේ ඉන්න මිනිස්සු තුන් දෙනා ගාව
ඒගොල්ලෝ ගාව කොච්චර මුදල් තියෙනවද කියලා ඇහුවොත් ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ගාව 2105ක් තියෙනවායි කියලා. 2105 කියන්නේ මොකද්ද? අතැති මුදල් වල එකතුව සහ බැංකු තැන්පතු වල එකතුව. 2105ක් තියෙනවායි කියනවා. දැන් ඔන්න මාර වැඩක් වෙලා තියෙනවා. මහ බැංකුව නිකුත් කරේ රුපියල් 1000යි. හැබැයි මේ ආර්ථිකයේ මේ මිනිස්සු කියනවා අපි ගාව 2105ක් මුදල් තියෙනවායි කියලා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? තව 1105ක් මැවිලා තියෙනවා. නේ. එහෙමනම් පදනම් මුදල් මහ බැංකුව නිකුත් කරේ 1000යි. මේ පදනම් මුදල් 1000 බැංකු ක්‍රමය මගින් තැන්පතු ගැනීම සහ ණය දීම යන ක්‍රියාවලිය හරහා රුපියල් 2105ක් දක්වා වැඩි කරලා තියෙනවා. පදනම් මුදල් 1000යි නිකුත් කරේ. දැන් ඒක 2105ක් වෙලා. ඒ කියන්නේ මේ පදනම් මුදල් බැංකු ක්‍රමය මගින් වැඩි කරලා තියෙනවා 2105කට. මොකද්ද කරේ මේගොල්ලෝ? හරිම සරල දෙයයි කරේ. බැංකු ක්‍රමයේ තැන්පතු ගත්තා, ණය නිකුත් කරා. ඒ දෙක විතරයිනේ කරේ. මේ කලින් උදාහරණේ වෙන කිසිම දෙයක් කරේ නෑ බැංකු ක්‍රමය. බැංකු ක්‍රමයේ හරි සරල දෙයයි කරේ. තැන්පතු ගත්තා, ණය දුන්නා. මේ තැන්පතු ගත්තා, ණය දුන්නා කියන ක්‍රියාවලිය හරහා අන්තිමට මොකද වුනේ? රුපියල් 1000ක් කියලා ආපු පදනම් මුදල් ප්‍රමාණය 2105ක් දක්වා වැඩි වුණා. එහෙනම් කී ගුණයකින් වැඩි වුණාද කියලා හොයන්නේ කොහොමද? දැන් මුදල් සැපයුම 2105යි. ඒකට මේ දිනේ ඔයා ඇහුවොත් මේ දිනේ මේ වෙලාවේ ගිහිල්ලා මේ මිනිස්සුන්ගෙන් ඇහුවොත් ඔයගොල්ලෝ අතේ කොච්චර මුදල් තියෙනවද කියලා ඔවුන් ගාව තියෙන මුදල් තොගය 2105යි. මේ මුදල් තොගයට අයත් වෙනවා මහ බැංකුව විසින් නිකුත් කරපු ව්‍යවහාර මුදල් 405ක් සහ 1700ක බැංකු තැන්පතු. right? එහෙමනම් කියවුවොත් එහෙම කී ගුණයකින් මේ මුදල් වැඩි වෙලාද කියලා අපි සරලව හොයාගන්නවා මෙහෙම. දැන් තියෙන මුදල් තොගය මුදල් සැපයුම 2105යි. මහ බැංකුව නිකුත් කරේ 1000යි. පදනම් මුදල් 1000යි. එහෙනම් 2105 බෙදීම 1000 2.15යි ගුණයකින් වැඩි වෙලා 2.1.5යි ගුණයකින් වැඩි වෙලා. එහෙමනම් මේ ආර්ථිකයට මංකුව රුපියලක් දැම්මොත් ඒ රුපියල රුපියල් 2.1.5කින් වැඩි වෙනවා. මහ බැංකුව රුපියල් 1000ක් දැම්මොත් 2105ක් බවට වැඩි වෙනවා. ඉතින් මේ තමයි ගුණකය. ඔන්න 2.1.5කින් ගුණ වෙනවා. එතකොට මේ මුදල් ගුණකය එහෙම නැත්නම් මහ බැංකුව පදනම් මුදල් දාපුවාම කී ගුණයකින් ඒක ආර්ථිකය තුළ වැඩි වෙයිද කියන එක මනින මුදල් ගුණකය අපිට හඳුනා ගන්නට පුළුවන් මුදල් සැපයීම බෙදීම පදනම් මුදල් කියන සමීකරණය හැටියට. එතන මුදල් ගුණකය කියන්නේ මොකක්ද? මහ බැංකුව යම් කිසි මුදලක් නිකුත් කරාම ඒ මුදල වර්ධනය විය හැකි උපරිම ප්‍රමාණය. එමනම් මහ බැංකුව විසින් යම් කිසි මුදලක් නිකුත් කරපුවාම බැංකු ක්‍රමය මගින් තැන්පතු බාර ගැනීම ණය දීම යන ක්‍රියාවලිය හරහා මුදල් මැවීම සිදු කොට වැඩි විය හැකි දශකය තමයි මුදල් ගුණකය. ඒක හොයන්නේ කොහොමද? මුදල් සැපෙම බෙදීම පදනම් මුදල්. right. දැන් ඔබට බලන්න පුළුවන් මේක ප්‍රැක්ටිකලි මහ බැංකු වාර්තාව දිහා බලලා දැන් එතකොට ඔබට පේනවා 2018 දී ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම 7128.3යි. ඒකාබද්ධ පුළුල් මුදල් සැපයුම මුදල් තොගය
සංචිත මුදල් එහෙම නැත්නම් මහ බැංකුවේ නිකුත් කරපු මුදල් ප්‍රමාණය සමානයි 961.1 නේ 961.1. එහෙමනම් මුදල් ගුණකය වෙන්නේ 7130.3 බෙදීම 961.1 7.42. ඒක මෙතනදී ඔබට පේනවා මුදල් ගුණකය 7. මුදල් සැපයීම මුදල් තොගය 7624.1. සංචිත මුදල් 932.6යි. එහෙමනම් මේක බෙදපුවාම එනවා 8.18 තමයි මුදල් ගුණකය. මෙන්න ඔබට පේනවා පැහැදිලිව මුදල් ගුණකය 8.18යි. එතකොට මේ මුදල් ගුණකය 8.18යි කියලා කියන්නේ මේ වෙලාවේ ආර්ථිකයට මහ බැංකුව මුදල් දැම්මොත් මුදල් print කරලා නිකුත් කරොත් ඒ නිකුත් කරන පදනම් මුදල් 8.18 ගුණයකින් වැඩි වෙනවා. එහෙනම් මහ බැංකුව දාන්නේ අධි බලති මුදල් නේ. ඒ මුදල දාපු ගමන් ආර්ථිකය ඒක 8.18 ගුණයකින් වැඩි කරනවා. එහෙමනම් මුදල් ගුණකය දිහා බලලා ඔබට කියන්න පුළුවන් මහ බැංකුව යම් කිසි මුදල් ප්‍රමාණයක් එහි බලපෑම හැටියට මුදල් සැපයීම කොතරම් ගුණයකින් වැඩි වේද කියලා. right. එහෙමනම් දැන් අපි එනවා ඊටාම හොඳ සරල අවබෝධයක් කරා. මුදල් සැපයීම කියන එක අපිට දැන් හැදෙනවා කියලා තේරෙනවා ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් නිසා. පදනම් මුදල් සහ මුදල් ගුණකය. ඒතර පදනම් මුදල් නිකුත් කරපුවාම මුදල් ගුණකයේ ප්‍රමාණයෙන් එය වැඩි වෙලා මුදල් සැපයීම අපිට ගණනය කරන්නට හැකියාව ලැබෙනවා. ඒතර අපි දන්නවා පදනම් මුදල් වෙනස් වෙන හේතු. මොනවාද හේතු? මහ බැංකුව විසින් බැංකු සහ රජය සමග විදේශ විනිමය ගනුදෙනු කිරීම. මහ බැංකුව රජයට ණය දීම. මහ බැංකුව වාණිජ බැංකුවලට ණය දීම. මහ බැංකුවේ ප්‍රතිමිනදී ගැනුම් ගිවිසුම්. මහ බැංකුවේ වෙන මහ බැංකුව එයාගේ දේවල් නිසා පදනම් මුදල් වෙනස් වීම සිදු වෙනවා. අනිත් පැත්තේ මුදල් ගුණකය කාසියා නෝට්ටු භාවිතය. දැන් ඔබට මතක ඇති කලින් එකේ අපි මිනිස්සු තියාගත යම් කිසි මුදලක් තමන්ගේ පර්ස් එකේ. ඒ තියාගන්න මුදල වැඩි වුණොත් තැන්පතු ප්‍රමාණය අඩු වෙනවා. ඒතකොට මිනිස්සු වැඩිපුර පර්ස් එකේ සල්ලි තියාගත්තොත් එහෙම තැන්පතු ප්‍රමාණය අඩු වෙනවා. තැන්පතු ප්‍රමාණය අඩු වුණොත් මුදල් මැවීමේ හැකියාව අඩු වෙනවා. බැංකුවල ඉතුරුම් يعني මිනිස්සු කොච්චර ඉතුරු කරනවද? ඒතර මිනිස්සු වැඩිපුර ඉතුරු කරොත් වැඩිපුර ණය දෙන්න පුළුවන් වැඩිපුර මුදල් මැවීම සිදු වෙනවා. මිනිස්සු ඉතුරුම් කරන ප්‍රමාණය අඩු කරොත් මුදල් මැවීමේ හැකියාව අඩු වෙනවා. ඊළඟ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. මේක මුදල් ගුණකයට ඩිරෙක්ට්ලි බලපානවානේ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. ඒතර ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය වැඩි වුණොත් බැංකු වලට ණය දෙන්න හැකියාව අඩු වෙනවා. මොකද බැංකු වලට සිද්ධ වෙනවා තමන්ගේ මුදල් ගිහිල්ලා මහා බැංකුවේ තැන්පත් කරන්න වැඩිපුර. වැඩිපුර මුදල වාණිජ බැංකුවලට ණය දෙන්නට භාවිත කරන්න පුළුවන්. එහෙම වුණොත් ඔන්න වැඩි ප්‍රමාණයකින් මුදල් මැවීම සිදු කරන්නට පුළුවන්. එතකොට මේ මුදල් මවන්න තියෙන හැකියාව නැත්නම් මුදල් ගුණ කරන්න තියෙන හැකියාවට බලපානවා කාසියා නෝට්ටු භාවිතයේ තියෙන කැමැත්ත, බැංකුවල ඉතුරුම් ප්‍රමාණය සහ ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය. දැන් එහෙමනම් ඔබට මේකේ ලොජික් එක තේරෙන්න ඕනේ. මෙන්න මේ දේවල් යම් කිසි දෙයක් වෙනස් වුණොත් ඒකෙන් පදනම් මුදල් වෙනස් වෙනවා. පදනම් මුදල් ප්‍රමාණය වෙනස් වුණොත් මුදල් සැපයීම වෙනස් වෙනවා. මෙතනට ගියාම මේ තුනෙන්
මොකක් හරි වෙනස් වුණාම මුදල් ගුණකය වෙනස් වෙනවා මුදල් මැවීමේ පදනම් මුදල් වෙනස් වීමට බාන හේතු තුල පදනම් මුදල් වෙනස් වීම හෝ මුදල් ගුණකයේ වෙනස් වීමට බාන හේතු තුල මුදල් ගුණක වෙනස් වීම මත මුදල් සැපයීම වෙනස් විය හැක වෙනස් විය හැක ඔන්න එහෙමනම් අපි මුදල් සැපයීම වෙත ගමන් කරනවා right මුදල් සැපයීම වෙත ගමන් කරනවා right දැන් ඊළඟ පාඩමේදී අද පාඩම අපි මෙතනින් අවසන් කරනවා ඔබ පදනම් මුදල් සහ මුදල් සැපයීම පිළිබඳ ඔන්න අවබෝධය ලබා ගත්තා ඊළඟ පාඩමේදී අපි සාකච්ඡා කරමු කොහොමද මේ මුදල් සමස්ත එතන මොනිටරි ඇග්‍රිගේට්ස් ගණනය කරන්නේ ඒ දේවල් පිළිබඳව අපි කතා කරමු right එතකොට මේ දැනට සාකච්ඡා කරපු දේවල් ඔබට හොඳට තේරුණාද ඒ පිළිබඳව යම්කිසි ගැටලුවක් තිබෙනවා right මම ටික වෙලාවක් ඉන්නවා ඔබට ප්‍රශ්නයක් තියෙනවා අහන්න පුළුවන් නැත්නම් ලීව් ගන්න පුළුවන් ව්‍යවස්ථාපිත සංචිතානුපාතයේ මුදල් ගුණකයත් එක්ක සම්බන්ධ වෙන්නේ කොහොමද? සම්බන්ධ වෙන්නේ කොහොමද කියන එක අපිට මෙතනින් තමයි තේරෙන්න ඕනේ. අපි කියනවා මේකෙන් මේ රුපියල් 80ක් අයින් කරනවා. 50ක් අයින් කරනවා. ඒතකොට ණය දෙන්න පුළුවන්. දැන් මෙතන 80ක් අයින් කරපුවම ණය දෙන්න පුළුවන් ප්‍රමාණය 680 මෙතන. මේක තව අඩු වුණා නම් මෙතන 40ක් අයින් කරා නම් ඔය එන 640 80යි එහෙනම් ඔබ 720ක් ණය දෙනවා 720ක් ණය දුන්නා නම් තව දුරටත් ණය දීදී යන්න පුළුවන් නේ වැඩිපුර ප්‍රමාණයක් ණය දෙන්න පුළුවන් එතකොට ව්‍යවස්ථාපිත සංචිතානුපාතය අඩු වුණොත් වැඩිපුර ණය දෙන්න පුළුවන් වැඩිපුර ණය දෙන්න ඔයාට මුදල් මැවීමේ හැකියාව වැඩි බැංකුවට මුදල් ගුණනය වෙද්දී ඒ තැන්පත් වලට ගෙවන පොලිය එහෙම බලපාන්නේ නැද්ද ඒකට? පොලිය බලපානවා වක්‍රාකාරව. මොකද පොලිය බලපාන්නේ කොහොමද? පොලිය වැඩි නම් මිනිස්සු තැන්පතු දාන්න පෙළඹෙනවා වැඩි නේ. ඒකට වැඩිපුර බැංකු ක්‍රමයට තැන්පතු ආවොත් බැංකු ක්‍රමයට පුළුවන් වැඩිපුර ණය දීලා මුදල් මැවීම වැඩි කරන්න. මිනිස්සු වැඩිපුර මුදල් අතේ තියාගත්තොත් මතකනේ අර අපි කතා කරපු උදාහරණේ වැඩිපුර අතේ තියාගත්තොත් ඒවා මුදල් මැවීමේ ක්‍රියාවලියට සහභාගී වෙන්නේ නැහැ. එතකොට අර ණය අහපව් ගෙවද්දී ඒ මුදල් අඩු වෙන්නේ නැද්ද? ණය ආපහු ගෙවද්දී අඩු වෙනවා. හරි සර් thank you. ණය ආපහු ගෙවද්දී අඩු වෙනවා. ණය ආපහු ගෙවුවම බැංකුව වලට ඒක ආපහු එනවා තැන්පතුවක් ඇටියට. බැංකුවේ right එහෙනම් මම සෙෂන් එකෙන් ලීව් කරනවා අපි එන සතියේ මුදල් සමස්ත මොනිටරි ඇග්‍රිගේට්ස් ගැන කතා කරමු thank you very much